තුනුරුවනේ අනන්ත ගුණ සිසිල විහිඳ යන මේ පින්බර මොහොතේ ඒ සිසිලට නිබඳව ආශක්ත වන අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයා සඳහම් සෙවනට එක් වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි දේවතාරාධනාවට දායක වෙමු මේ ආකාරයෙන්. සිසිකිරණයි දෙව්ලොවින් ගලන්නේ ඒ කිරණින් ගත එළිය කරන්නේ දිවස් හෙලා මනු ලොවට වඩින්නේ ගෞරව සිතකින් ධම්මසන්නේ එතුලින් දෙවිඳුනි පින් වඩවන්නේ මගඵල නිවනට පෙරුම් පුරන්නේ මා සතු මේ පින් පඳුරු පුදන්නේ අයදිමි දෙවිඳුනි සසුන රකින්නේ සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගහනේ ගේහවත්තුම් නිකෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමි යක්ඛ ගන්ධබ්බනාගා තිත්තන්තා සන්තිකේදං මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු භුවනත්‍රයටම දහම් දෙසන්නේ ඉන් හැම හදවත් සුවපත් වන්නේ ශීලාදී ගුණයමයි වඩන්නේ පිරිපුන් බුදු සව්වෙක්මයි වන්නේ කෙලෙසුන් සුන් කර කුසල් වඩන්නේ බුදු සෙවනයි මම නිතර පතන්නේ හද පිරිශ්‍රත්දා සිතුවිලි ගොන්නේ මසිත තබා සිරිපාද වඳින්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යසෝ කරෝ පුඤ්ඤකරහමස්මි සදත්තුතෝ සමන බ්‍රාහ්මනානං මග්ගරහෝ දේව මනුස්ස පූජිතෝ ධම්මෝ අහං දේහි අධම්ම මග්ගන්තාති ලෞතුරා සඳහම් මගෙහි මිහිර වින්දනය කරමින් ලෝ සතහට කරුණාවෙන් මෛත්‍රියෙන් අපකැපවීමෙන් ඒ සිසිල දෙන දහම් මග කියා දෙමින් හදවත්වල ගිනි නිවන උතුම් චේතනාව නිබඳව හද තුල තැන්පත් කරගෙන සුපටිපන්නතාදී ගුණයන්ගෙන් සෝභමානව වැඩ ඉන්න පරම පූජ්‍යතර මහා සංඝරුවනට අපගේ ගෞරව නමස්කාරය වේවා. තව තවත් සසුන් කෙත වැඩ වඩන්නට වත්මනේ වැඩ හිඳිනා සියලු උතුමන් වහන්සේලාට දිරිය විරිය ශක්තිය වේවා. පිරිනිවන් පා වදාළ අපවත් වී වදාළ
සියලුම ආර්යෝත්තම සංගරුවනට මේ පිම්පිඬ පූජෝපහාරයක්ම වේවා. පරම පූජනීය ජීවිතයකට නිවන් දක්නා මොහොත දක්වා හිමිකම් කියන්නට ඒ උතුම් සංගරුවනට සවිබල වේවා. පින්වත් මෙහෙණින් වහන්ස, ශ්‍රද්ධාකාමී වාසනාවන්ත බෝධිසත්ව ගුණධර්ම පුරන්නට නිරතුරුව බැසගත් සිත් ඇති ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකාවෙනි. අදත් මෙත්නෙත් පාමුල දහම් සිසිල ගෙන එන්නට අපට දායකත්වය සපයන්නේ හාලියල එගොඩගම පතනකොටුවෙහි පදිංචි එන්.ජේ. කමලා රංජනී පින්වත් මහත්මිය මූලික කරගෙන එම කුලවංශයේ පින්නතුල්ලගේ සහායකත්වයෙන් සාදුතර හැඟීම් වල ඒකරාශී බවෙන් ඔබත් මමත් ඒ සාදුතර හැඟීම් හද තුල දරාගෙන එම සදහැවත් සම්බුදු පිරිසගේ ප්‍රාර්ථනාවන් වෙත ධර්මදේශනාන්තයේ හිත පිහිටුවන තුරු හිතන පතන සියලු ප්‍රාර්ථනා එම දායකත්වයේ දරන පින්නතුල්ලගේ වගේම මේ දහම් හඬට සවන් දෙන සියලු පින්නතුල්ලාගේ ඉෂ්ට සිද්ධ වේවා, ප්‍රාර්ථනා සමෘද්ධ වේවා කියා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ දහම් මාර්ගය තුල සාදුතර හැඟීම් ඇති කර ගන්නා වූ නැත්නම් ධර්ම ශ්‍රවණයෙන් ප්‍රබෝධමත් සිත් ඇති කර ගන්නා වූ පිරිස අතර දේවතාවෝත් ප්‍රධානයි. දේවතාවෝ මේ දහම් හඬට සවන් දී සාදුනාද පවත්වන අවස්ථාවන් අපේ ධර්මයේහි බොහෝ තැන්වල සඳහන් වී තිබෙනවා. දේවතාවෝ වඩාත් සතුටු වෙන්නේ ධර්ම දේශනාව අසාම නොවේ. ඒ ධර්ම දේශනාව සිද්ධ කරන දේශකයන් වහන්සේ ගැන කල්පනා කරලා භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහාම දේශනාවක් සිද්ධ කළා තියෙනවා. ඒකුදාන ස්වාමීන් වහන්සේ මුල් කරගෙන ඒකුදාන කියන වචනයත් අපි තෝරගෙන ඉමුකෝ. එක්කුදානයක් කමඨහනක් වශයෙන් අරගෙන ඒ කමඨහන වඩලා, ඒ කියන්නේ අපි දැන් මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ ධම්මානුස්සතියනේ. මෙන්න මේ ධම් කරුණු මම කමඨහනට යොදා ගන්නවා කියන අදහසින් කර්මස්ථානයක් අරගෙන ඒ කමඨහන සමතයක් වශයෙන් වඩලා ඉන් අනතුරුව හිත විදර්ශනාවට යොමු කරගෙන තමන් වහන්සේට අවබෝධ වුණු සසර බැමි ලෙහි ගිය ආකාරය පිළිබඳව ආපහු හැරි බලා සතුටු වෙනවටයි උදානය කියලා කියන්නේ. පින්නත් ඔබට උදානය කියන වචනය නොඑක් තැන බෝධිසත්ව ජීවිතයේදීත් මුණ ගැහිලා තියෙනවානේ. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බසං කියන මේ ගාතාව නොදන්න බෞද්ධෙක් නැහැ. ඒ තමයි මගේ භාග්‍යවතුන් වහන්සේගේ උදාන ගාතාව. ශාසනයේ අප්‍රමාණ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලා උදාන ගීතිකා ගායනා කළා තියෙනවා. සතුටෙන් තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිඵලය ගැනත් ඒ ආධ්‍යාත්මික ප්‍රතිඵලය ළඟා කර දෙන්නට පැමිණිච්ච දුක්බර ගමන් මාර්ගය ගැනත් කතා කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ අදහස් වලින් පිරුණු පොත් වහන්සේලා තමයි තේර තේරී ගාථා කියලා කියන්නේ. පින්නති ඔබටත් අපටත් මේ මොහොත වෙනකොටත් යම් කිසි උදානයක් මං හිතනවා සිත තුළින් ගොඩනගා ගන්න පුළුවන්කම ලැබිලා ඇති. ධර්මය හරහා විතරක් නෙමෙයි, ජීවිතයේ ගෙවූ ආකාරය ගැන සහ අද ඔබ හිටින ආකාරය ගැන තැන ගැන ඔබට හිතනකොට මං හිතනවා නොයෙක් උදානයන් මේ බණහන පින්නතුල්ලගේ ජීවිතය තුලක් තියෙනවා ඇති කියලා. සමහර විට දරුවන් කුඩා වියේදීම පියාගේ හෝ මවගේ නැත්නම් ස්වාමියාගේ හෝ බිරිඳගේ අභාවය නිසා දරුවන් සමග තනි වුණු බිරිඳක් උදාහරණයක් වශයෙන් ගත්තොත් බොහෝම දුකසේ නොඑක් සමහර විට ගැරහුම් වැටුම් අගහිඟකම් මැද දරුවෝ සවිමත්ව පෝෂණය කරගන්නවා. දරුවෝ වෙනුවෙන්ම ඇරිලා ජීවත් වෙනවා.
පුදුම තරම් තද කැපවීමක් කරනවා. කැපවීමක් කළා දරුවෝ සැලකිය යුතු තැනටපත් වුණාට පස්සේ අනේ මට විඳ දුක් සේරම අමතක වුණාද මගේ දරුවෝ ඉන්න තැන කල්පනා කරනකොට. අපි එකත් එහෙම කියනවා. බොහෝ දෙනෙක් ජීවිතයේ දිහාවේ පැමිණිච්ච දුෂ්කර ගමන් මඟ ගැන අද පවතින ජීවිතය තුල ඉඳගෙන කතා කරන්නේ මහත් සොම්නසින්. සමහර විට ඔකේ අනිත් පැත්තක් තියෙනවා. අපි ඒකට උදාන කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ බොහොම සුවසේ ජීවිත ගත කරලා තමන්ගේ මව්පියන්ගේ හැවනේ වාසය කරලා කිසි දුකක් කරදරයක් අංහිගයක් නැතුව ජීවත් වෙලා වඩාත් සුන්දර ජීවිතයක් ගත කිරීමේ ප්‍රාර්ථනාවෙන් විවාහ දිවියට ඇතුළත් වුණු දරුවන් දුටු එයත්තන් ආපහු ජීවිතයට හැරිලා බලලා මට හිතා ගන්න බෑ මට මෙහෙම වුණේ ඇයි කියලා. අන්න ඒකත් අර උදානයට ප්‍රතිවිරුද්ධ විදිහේ සිතුවිලි. මේ සියලු දෙනාටම අපි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ සියලු දෙනාම දැන් ජීවිතය පිළිබඳව පොඩි අනුපස්සනාවකුත් කරනවා පින්වත්නි. මේ මූලික කතා ප්‍රවෘත්ති වලට එළඹෙනවත් එක්කම. ඒක අපට ලොකු හයියක්. ඒක අපට ලොකු ශක්තියක්. හැබැයි පින්වත් ඔබ මොනවා අහිමි වුණා ජීවිතේ අහිමි වුණේ නෑ නේද කියන හැඟීම. හිතේ දරාගෙන ජීවිතය දිහා ආපස්සට හැරිලා බැලුවාම හරි වටිනවා. අපි කරන්නේ බොහෝ අහිමි වෙච්ච දේවල් ගැන හිත සංවේගයටපත් වෙන එකනේ. නෑ. අපි සියල්ල තුල එකක් හිමි වෙලා තියෙනවා නම් හිමි වෙච්ච දේ අගයකට සලකන්නට හිත පුහුණු කරගමු. එතකොට පින්වත්නි යන්න ඉදිරි ගමනක් තියෙනවා. ඔබ වැටෙනවා. නැගිටින්නට පුළුවනි කියන හැඟීම. මම නැගිටින්න ඕන කියන හැඟීම. පින්නත් ඔබේ හිත තුල තියෙනවා නම් වැටුණු තැනින් නැගිටින්නත් පුළුවන්. අර මා කිව්ව ජීවිතේ යන්තරකට පැමිණිච්ච උදානේ ඔබේ හිතේ තියෙනවා නම් සතුටුදායක තැනක එතෙන්දිත් පින්නත් ඔබ අහංකාර වෙන්න එපා. ආඩම්බර වෙන්න එපා. යම් තැනකටපත් වෙන්න පුළුවන් තරම් නිහතමානී වෙන්න. මොකද මේ ලෝක ධර්මයේ කියන එක පින්වත්නි අපි දැන් මේ ධම්මානුස්සතියමනේ කතා කරන්නේ. මේක අෂ්ටලෝක ධර්මයක් කියලානේ කියන්නේ. ජීවිත හරහා එන සිද්ධි වරක ජයග්‍රහණයේදී අසීමිත ලෙස උද්ධාමයටපත් වෙලා අර අත්ුක්කංශන පරවම්බන කියා තමන් උසස්ය අන් අය සියල්ල පහත්ය කියන හැඟීමෙන් ක්‍රියාත්මක වෙන්නට හොඳ නැහැ. මොකද අපට සියලු දේවල් ආපහු අහිමි වෙන්න පුළුවන්. අපි මුලට වැටෙන්න පුළුවන්. එතකොට අපි අර අපට අපහසු කාලේ ළඟ හිටපු අය අපට පහසුකම ඇති වුණාට පස්සේ අපි අමතක කර දැම්මොත් ආයෙත් අපට අපහසුයක් වුණාම මේගොල්ලෝ කල්පනා කරනවා අපට මතකයි ඒගොල්ලෝ මුල හිටපු හැටි. පස්සෙන් පහුව අපි අමතක වුණා. දැන් ඉතින් ආපහු වැටුනම අපි ඕන නැහැ කියලා අපට ප්‍රතිපක්ෂව අපේ වැටිච්ච එක ගැන සතුටු වෙනා ඉන්නෝනේ. ඒතර ඒක ඒගොල්ලන්ගේ මානසිකත්වයේ නිසා විතරක් වෙන එකක් නෙමෙයි. අපි යම් තැනක ඉඳලා නැගිට්ටම අපට අර මුල අමතක වුණොත් අපට ආපහු පොදු සමාජයත් එක්ක මුහු වෙලා ඉන්නට බෑ. ඒ අය අපට වෙච්ච එක හොඳ වැඩේ කියලා අපේ වචනෙන් කිව්වොත් කියන වෙලාවල් තියෙනවා. මම මේ ටික සිහිපත් කළේ උදානය කියන වචනය ගැන කතා කරන්න. අනිත් පැත්තෙන් පින්වත් ඔබ අනේක විද කම්කටොළු මැද දහම් මගට වැටිලා. ඒ දහම් මග තුල යම්කිසි තැනක හිත ගෙනල්ලා තබාගෙන මම පැමිණි දුක් පැනිරහ කරගත්තේ ධර්මයේ නිසා කියලා. පින්නත් ඔබට ওই වචන ටික විතරක් කියන්න පුළුවන් නම් ඒකත් උදාන ගීතියක්. ඒකත් උදාන වාක්‍යයක්. පෘථග්ජන භවෙන් මේ ජීවිත ගමනේදී පළවෙනි පියවරෙන් හරි අත්මිදෙන්න පුළුවන් වුණොත් සෝතාපට්ටි අංග පූර්ණේ කරගෙන ගතිනියත සම්බෝධි පරායන සෝවාන් මාර්ග ධර්මයට හිතපත් කරගන්න පුළුවන් වුණොත් ඒකත් ලොකු උදාන ගීයක්. අපට ආධ්‍යාත්මික වශයෙන් ඇහෙන ලැබිය යුතු ප්‍රකාශ කිරීමට හැකියාව ලැබිය යුතු වටිනා උදාන ගීතය තමයි ඒ බඳු උදාන ගීතය. මේ ජීවිතයේදී අපි බොහෝ ගීත රස විඳිනවා. ඒක ඇත්තයි. නමුත් අපිට රස වින්දනය කරන්න ඕන කරන ගීත ආස්වාදයේ තියෙන උදාන ගීතය තුල. අනිත් හැම ආස්වාදයක් තමයි පුදුල් ලෝකේ. නමුත් ඒක දෙලොවට සැපගෙන දෙන ආස්වාදයක් නොවේ. සබ්බං රසං ධම්ම රසං ජිනාතිනේ නේද? ධර්මයේ රසයනේ දෙලොවම උත්තරීතර රසය. අපි බොහෝ වෙලාවට ගීතයක් අහලා කියන මං හරියට රස වින්දා. පින්නත් ඔබටත් මටත් මේ ජීවිතයේ ලැබිය යුතු වටිනාම රසය තමයි අර මා කිව්ව
උදාන ගීය ගයලා උදාන ගී ගයපු අයගේ ගීත අහලා ලබන අධ්‍යාත්මික රසය. අපි අනුස්සතිවල ඊළඟ අනුස්සතියට ඉදිරි දිනකදී පියවර තබන්නේ සංඝ අනුස්සතිය ගැන. අපි එතකොට අපේ සංගරුවනේ උදාන ගී ගැනත් ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උබතෝ සංගරුවනේ මහරහත් උත්තම උත්තමාවන්ගේ උදාන ගී ගැනත් කතා කරමු. දැන් මා පින්වත් ඔබට ආරම්භ කළේ දේවතාව සතුටු වෙන ආකාරය ගැන කියන්නයි. එතකොට තමන්ගේ අධ්‍යාත්මය යම්කිසි උදාන ගීයකට පරිවර්තනය කරගත්ත භික්ෂුන් වහන්සේ නමක් මූලික කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේවතාව සතුටු වෙන ආකාරය පිළිබඳ ගාථාව දේශනා කළේ. පසුබිම් පුවතයි මා ඔබට මේ විස්තර කරගෙන යන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ ලත් ආධ්‍යාත්මික සෝය සහිතව වනාන්තරේ වැඩ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ නිතරම අර උදානය ඒ කියන්නේ රහත් ඵලයේ දක්වා පැමිණිච්ච ගමන් මාර්ගය ගැන සහ රහත් ඵලයේ තියෙන සුවය ගැන උදාන ගීයයි දැන් ගායනා කරන්නේ. ඒ කියන්නේ අපි වචනෙන් කිව්වොත් එහෙම ධර්ම දේශනා කරනවා. දැන් ඔහොම වනාන්තරේ වැඩ ඉන්න අතරේදී ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කළා. ධර්මදාරී ස්වාමීන් වහන්සේලා දෙනමක්. උන්වහන්සේලා ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව පාරප්‍රාප්ත දැනුමක් නැත්නම් කෙලවරට ලබාගත් මහත් දැනුමක් ඇති ස්වාමීන් වහන්සේලා. දැන් අර ඒ කුදාන හාමුදුරුවෝ හරි ආදරෙන් ගෞරවයෙන් අර ස්වාමීන් වහන්සේලා දෙනම පිළි අරගෙන ඒ දෙනමට කියනවා වරින් වර ඔබ වහන්සේලා ධර්ම දේශනා කරනවා අහන්න මං ආසයි. පොඩි රහසකුත් කියනවා උන්වහන්සේලා දෙනමට. මේ වනාන්තරේ උන්වහන්සේලා දෙනම අහන මේ වනාන්තරේ තින් කවුරු බණ අහනවටද? මේ වනාන්තරේ දේවතාවෝ බණ අහනවා. දේවතාවෝ බණ අහනවා. පින්නතින් දැන් මේ දහම් හඬ ඔබේ ගෙදර ගුවන්විදුලිය ක්‍රියාත්මක කරගෙන දැන් සද්දෙට ඔබේ ඉඩමේ භූමියේ ප්‍රමාණයටවත් විසිරණ ආකාරයට මේ බණ හඬ ප්‍රචාරය වෙනවා. ඇහෙන්නට සලස්සන්න ඕන. මොකද ඔබේ ගෙදරටත් ඉෂ්ඨාරක්ෂක දේවතාවෙක් වැඩ ඉන්නේ. පින්නැති ඔබ ජීවත් වෙන ගමටත් ගම්බාර දේවතාවෙක් වැඩ ඉන්නවා. පින්නැති ඔබට අයත් විහාර භූමියේ බෝධි මණ්ඩලයටත් නිතර පින් ලබා ගන්න සම්ප්‍රාප්ත වෙන අප්‍රමාණ දිව්‍ය මණ්ඩලයක් වැඩ ඉන්නවා. පිරිත් දේශනාවක හඬ ඇහෙනකොට ආරාධනාවක් ඇතත් නැතත් ඒ දේවතාවෝ එතෙන්ට ආශක්තයි. පින්වත් ඔබේ ගෙදර සමහර විට ඔබ ටිකක් වෙලා බණ අහලා වෙන වැඩවලට යන්නත් ඉඩ. දේවතාවන්ට දහම් හඬක් ඇහුනොත් එහෙම නෙවෙයි අවසානයේ දක්වාම බණ අහනවා. භාග වෙලාවට ඔබේ ගෙදර කවුරු ඇහුවේ නැතත් දේවතාවෝ බණ අහනවා. හුඟක් දෙනෙක් අපෙන් අහනවා. අපේ හැමදෙරෝනේ අපි රැය එළි වෙනකම් පිරිත් දානවා. ඉතින් අපි පිරිත් දාලා නිදා ගන්නවා කමක් නැද්ද? මට ඒ අරමුණෙන් නම් කියන්න වෙනවා කමක් නැහැ කියලා. මොකද දේවතාවෝ බොහොම ප්‍රීතියෙන් බණ අහනවා. ඔබ දන්නවා ධම්මචක්ක දේශනාව ගැන උනත් දන්නවා. අදත් ධම්මචක්ක දේශනාව කළත් දේවතාවෝ ඒ විදිහටම සන්තෝෂ වෙනවා. පිරිත් දේශනාව අහනවා. දහම් ගැන කියන්නම දෙයක් නැහැ. ඒ නිසා පින්නත් ඔබ අපි දේවතා ආරාධනාව කරනවානේ. පින්නත් ඔබේ වචනින් දැන් මා සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලික්කේ විමානය ආදී වශයෙන් සියලු තැන භූමියස්ත මට්ටමේ ඉඳ දේවතාවන්ට මගේ මේ ආරාධනාව මම හැමදාම සිද්ධ කරන්නේ ගාතාව පුළුල් වශයෙන් කියලා. පින්නත් ඔබටත් මම දන්නවා පාඩම් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. ඉතින් හිතින් ඔබ ඒ ගාතාවත් පාඩම් නැත්තම් හිතින් මගේ ගෙදර යම් සම්මාදිට්ඨික දේවතාවෙක් වැඩ ඉන්නවා සත්‍යවාදීද මා මේ ඉන්න තැන පුළුවන් තරමට බැලුවොත් පුරාණායේ මට මතකයි අපේ ආතලා සුදුරෙද්දක් කෙලලා සුදුරෙද්ද උඩ තමයි ගුවන්විදුලිය තිබ්බේ. හාමුදුරුවෝ වැඩ ඉන්න ආසනයේ යම් විදිහකට ඒ තරමටම බොහොම ගෞරවයක් දැක්වුවා බණ කියන මේ ගුවන්විදුලියට. පරිසරය ටිකක් පිරිසිදු කරගන්න ඕනේ. මොකද දේවතාවන්ගේ ඇල්ම බැල්ම අපිරිසිදු තැන් වලට ඇති වෙන්නේ නැහැ පින්වත්නි. ඒවා අපි හිත කරගන්න ඕන දේවල්. දැන් අපි සාමාන්‍යයෙන් අපේ ගෙදර නම් අපි කියනවා මේ අපේ හැන්දනේ මගේ කුසියේ රේඩියෝ එකක් තියෙනවා. ඉතින් රේඩියෝ එක ඉස්සරහා බණ අහහා මාළු කපනවා. විතර තම්බනවා. අපේ බණ ඇහිලා එහෙමයි. ඒ නිසා මතක තියාගන්න ත්‍රිපිටක පොත් වහන්සේටත් අපි මේ විදිහට ගෞරව වන්දනා කරලා පොත අතට ගන්න ඕනේ. අපි කරන ඕනෑම දෙයකට එහෙමනේ පින්නන්ති. අපි වාහනයක් පදවන එක නම් බලන්න වාහනේ පදවන්න ඉස්සෙල්ලා වාහනේ සුක්කානමට අත තියලා 3 සැරයක් ගෞරව කරනවා. මාව ආරක්ෂා කර දෙන්න කියලා ආරාධනාවක් කරනවා. හීනකින්වත් හිතෙන්නේ නැහැ මේ භෞතික ද්‍රව්‍යයකින් අපට සරණක් නැහැ නේද කියලා හිතෙන්නේ නැහැ නේ. සරණක් තියෙනවා.
ඉෂ්ටාරක්ෂක දේවතාවෝ ඒක දිහා බලලා සතුටු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපට වදාලා ඔබට දාන පාත්‍රය ලැබුණම දාන පාත්‍රයට 3 සැරයක් අත තියන්න. අත තියලා වඳින්න. හැබැයි මට ඒක පුරුදුනේ අපේ අම්මා දිහා බලා ඉඳලා. අපේ අම්මා හාල් ටික ලිපේ තියලා මුට්ටි අල්ලලා 3 සැරයක් වැන්දා. අසන්න මදි උනේ නැහැ. අසන්න මදි උනේ නැහැ. මේ හැමතැනම මොකද මේ මං විස්තර කරගන්නේ ධර්මයේ ක්‍රියාත්මක වෙන හැටි. ධර්මයේ ක්‍රියාත්මක වෙන හැටි මං හිතනවා පින්නත් ඔබට ජාතක පොත් වහන්සේත් මූලික කරගෙන මම ජීවිතය හදාගන්නත් එක්කයි මම මේ ධම්මානුස්සති භාවනාව වඩන්නේ කියලා දෙන්නේ. ඒ නිසා ධම්ම ජාතකයත් අපි ඉඩහසරක් ලැබුණොත් සිහිපත් කරගමු. ඒ නිසා පින්නති ඔබ හැම වෙලාවෙම හැම දෙයකම ගෞරව කරන්න පුරුදු වෙන්න. මම කිව්වේ ගුවන්විදුලියේ බණ ටික යනකොට පිරිත් ටික යනකොට අපිට පුළුවන් නම් පුංචි සුදුරුදි කැල්ලක ඒක මහ වියදමක් යන එකක් නෙවෙයි. එළලා ඒක උඩ මේ ගුවන්විදුලියේ තියන්න. මේක හිතන්න එපා මේ ශ්‍රද්ධාව නැතුව කරන මොඩ වැඩක් කියලා. ඒකේ ප්‍රතිඵලය මම ඔබට කිව්වේ. ඒකට විවිධ ආදේශක එකතු කරලා කිව්වේ භෞතික ද්‍රව්‍ය වලටත් ගෞරව කරනකොට අපිට ඒකේ ලොකු පිහිටක් පිළිසරණක් ලැබෙනවා. සමහර විට අපිට පෙනෙන දේවතාවෝ බණහන්නේ නැතුව ඇති. නොපෙනෙන දේවතාවෝ ඒකාන්තයෙන් බණහනවා. දැන් අර ධම්මදර හාමුදුරු දෙනමට අර ඒකුදාන හාමුදුරු කිව්වේ ඒකයි. ඔබ වහන්සේලා දන්නවද වනාන්තරේ මම මේ කාටවත් නැහෙන්න බණ කියනවා නෙවෙයි බණ අහන අය ඉන්නවා. ඉතින් ඔබ වහන්සේ කොහොමද දන්නේ බණ අහන අය ඉන්න බව? බණ ඉවර වෙනකොට සාදුනාද පවත්වනවා. මට ඇහෙනවා හොඳටම දේවතාවෝ සාදුනාද පවත්වනවා. එහෙමද? එහෙමනම් ඉතින් පුළුවන් නේ ඔබ වහන්සේ කිව්වා විදිහටම ආරාධනාවකුත් තියෙන නිසා අපිත් බණ කියන්නම්කෝ කියලා දැන් උන්වහන්සේලා දෙනමත් මාරුවට බණ කියනවා. හැබැයි මොකවත් සාදුනාදයක් ඇහෙන පාටක් නැහැ. දැන් ඔබත් හිතන්න එපා ඔබේ ගෙදරත් මේ බණ අහනකොට සාදුනාද පවත්වන ඔබට ඇහෙන්න ඕන කියලා. හැමෝටම එහෙම ඇහෙන්නේ නැහැ. දැන් අපි දන්නවනේ දේවාලවල වැඩ කරන අය ඉන්නවනේ කප මහත්තුරු. දැන් දෙවියොත් එක්ක කතා කරනවා දේව භාෂාව. ඔවුන්ට හුරු පුහුණු වෙන අවස්ථාවල් අපට ඇහෙන්නේ නැහනේ දෙවියෝ කතා කරනවා කියලා අපට හිතෙන්නේ. ඔය බොරුවක් කරනවා ඇති කියලා එහෙම බොරු කරන අය ඉන්නවා. නමුත් දේවතාවොත් එක්ක අදහස් සුවමාරු කරගන්න අය අප්‍රමාණව ඉන්නවා. දැන් පින්නත් ඔබට මම මීට පෙර දිනකත් එක්තරා සූත්‍ර දේශනාවක් තෝරනකොට කිව්වා ආශ්චර්ය අద్భుත කාරණා 8ක් භාග්‍යතුන් වහන්සේ එක උපාසක මහත්මයෙකු ගැන ඉදිරිපත් කළාම ඒ උපාසක මහත්මයා කියනවා මං ළඟ කරුණු කීපයක් තියෙනවා. කොවා බුදුහාමුදුරුවෝ අගය කළාද මම දන්නේ නැහැ. නමුත් මා එක්ක බොහෝ දේවතාවෝ කතා කරනවා. බොහෝ දේවතාවෝ මාත් එක්ක කතා කරනවා. එනකොට මං කවදාවත් ඒ වෙනුවෙන් අහංකාර පරවස වුණේ නැහැ. ඒකත් එක්තරා ආශ්චර්ය අద్భుත කාරණාවක් කියලා මං හිතනවා. ඒ වගේ පින්වත්නි මිනිස්සුත් එක්ක දේවතාවෝ අදහස් සුවමාරු කරගන්න බව මතක තියාගන්න. හැබැයි මේක බොහෝම පරිස්සමින් තෝරගන්න ඕන එකක්. මොකද මානසික රෝගී තත්ත්වයකුත් තියෙනවා. සමහර කෙනෙකුට සමහර සියුම් ශබ්ද සියුම් කතා කරන හඬ භූතයෝ කතා කරන හඬ ප්‍රේතයෝ කතා කරන හඬ යක්ෂයෝ කතා කරන හඬ දේවතාවෝ කතා කරන හඬ ඇහෙනවයි කියලා අය කියනවා. ඒ නිසා මේක හරියටම හරිද කියන එක දැනගන්න එක හරි අමාරු කාරණාවක් අසීරු කාරණාවක්. සමහරට මේක මේ බොරුවක් නම් කරන්නේ යා මානසික රෝගී තත්වයකට වෙදකම් කරන වෙද මහත්තයෙක් ළඟට දොස්තර මහත්තයෙක් ළඟට ගිහිල්ලා ප්‍රතිකර්ම කළාම හොඳ වෙන්නත් ඉඩ තියෙනවා. මම මෙහෙම කිව්වට වරදවා තේරුම් ගන්න එපා. සැකසංකා හිතන්නත් එපා. නිකන් අපේ ගමේ ගොඩේ කතාව කිව්වොත් සමහර අය තියෙනවා ආගම් පිස්සුව කියලා එකක්. ඒ මානසික රෝගය උත්සන්න වුණාම ඒගොල්ලෝ නිතරම බුදු පිළිම හොතනවා, උදේටත් බුදු පිළිම හොතනවා, දවල්ටත් බුදු පිළිම හොතනවා. ඒ නොඑක ආකාර විප්‍රකාර සහිත ආමත පූජා කරන අය ඉන්නවා. මානසික රෝගී තත්වයන් ඒ අය තුල තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕන. කියන්න යන්න එපා. පමණට වඩා ඕනම දෙයක් ඕනේ නැන්නේ. අපි අහලා තියෙනනේ ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැත කිය. ඒ නිසා දැන් මේ දේවතාවෝ ගැනත් මට කියන්න තියෙන්නේ එච්චරයි. දේවතාවෝ හැබැයි සාකච්ඡා කරන කතා කරන හඬ ඇහෙන අය ඕනෑ තරම් ඉන්නවා. එහෙම ඉන්න නිසානේ අර උපාසක මහත්තයා ගැන භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත කාරණා වගේ මේ ඒකුදාන ස්වාමීන් වහන්සේ ගැන කතා කරන්නේ. දැන් මේ ධම්මදර ස්වාමීන් වහන්සේලා දෙනමත් ධර්ම දේශනා කළා. නමුත් දෙයියෝ සාදුනාද පවත්වන ඇහුනේ නැහැ. දැන් කියනවා ඒකුදාන තෙරණුවන්ට පොඩි සැකයකුත් අර හාමුදුරුවෝ දෙනකොට ඇති වෙන්න ඇති. අපිත් මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව සම්පූර්ණ ධර්මයක් ඇතුව අටුවා ටීකා ටිප්පණී සහිතව විග්‍රහ කරලා බණ කියන්නේ. නමුත් ඉතින් කෝ දේවතාවෝ සාදුනාද පවත්වනවා නම් අපටත් සාදුනාද පවත්වන්න බෑ. මුන්වහන්සේ බොරු කියනවත් දන්නේ නැහැ කියලා හිතෙන්ද ඇති නේද? ධර්මදාරී වුණාට උන්වහන්සේලා දෙන්න රහත් භාවයට පැමිණිච්ච දෙනම නෙවෙයිනේ. ඒ නිසා පොඩි ප්‍රශ්නයක් එන්න ඇති හිතට. ඒකුදාන හාමුදුරන්ට කියනවා
කොයිති සාධුනාදයක් පැවැත්වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න ඔබ වහන්සේ ධර්ම දේශනා ටිකක් කරලා බලන්න. උන්වහන්සේ අර පුරුදු ගාථාවම හැමදාම දේශනා කරන්නේ උන්වහන්සේ. උදානයක්නේ. ඒ උදාන ගීතේම තමයි දේශනා කරන්නේ. දැන් මෙන්න මේ උදාන ගීය දේශනා කළාම දේවතාවෝ සාධුනාද පැවැත්තුවා. දැන් මේ තුන්නමට බැහැනවා හොඳට. විශාල දේවතාවෝ පිරිසක් සාධුනාද පවත්වන ඇහෙන්නේ පින්වත්නි. ඉතින් දැන් මේක දැන් පොඩි ගැටලුවක්නේ. දැන් තුන්නමම ගියා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. භාග්‍යතුන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි අපිට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා සිද්ධිය කිව්වා. අංගේ සිද්ධිය කිව්වම භාග්‍යතුන් වහන්සේ වදාළ ලස්සන ගාථාවක්. නතාවතා ධම්මදරෝ යාවතා බහුභාසති. ධර්මය හොඳින් දැනයි කියාගෙන හොඳට මතක තියාගෙන ඕනෑම තැනකින් අරගෙන කරුණු ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙන එක බොහොම හොඳයි. බොහෝ බණ කියන්නට පුළුවන්කම ලැබීමත් හොඳයි. හැබැයි යම් කිසි කෙනෙක් ධම්මං කායේන පස්සති. තමන්ගේ ධර්මකාය දකිනවා නම් තමයි වඩා හොඳ. යෝච අප්පම්පි සුත්වාන බණ අහන අය ගැනත් කියනවා නේද? හැමදාම බණ ඇහුවේ නැතුවට කමක් නැහැ. ඔක්කොම බණ අහගන්න බැරි වුණා කියලා කමකුත් නැහැ. යමෙකු පැයක බණකින් විනාඩි 4-5ක දෙයක් අපේ අල්ලගත්තා කියලා හිතමු. ඒ තුල තමන්ගේ හිත ක්‍රියාත්මක කරන්න පුළුවන් දක්ෂයෙක් නම් අර බොහෝ බණ අහනවට වඩා ටිකක් බණ අහන එකන අප්පම්පි සුත්වාන අප්පම්පි කියන ටිකයිනේ. ඒ ටිකක් අහන එක හරි වටිනවා. සවේ ධම්මදරෝ හොත් එයා තමයි ධර්මයේ දරපු එක්කෙනා. ඔබ කියපු මේ ඒකුදාන තෙරණුවන් වහන්සේ ධර්මයේ දැකපු කෙනෙක්. උන්වහන්සේ ධර්මයේ දන්නේ ටිකයි. දන්න ටිකෙන් වැඩගත්ත කෙනෙක්. සමහර කෙනෙක් එහෙනම් ධර්මයේ ඇහුවේ ටිකයි. ඇහුව ටිකෙන් වැඩ ගන්න කෙනෙක්. එක අතකට පින්වත්නි අපි අවුරුදු 100ක් වෙන මොකුත් මහන්න නැතුව වෙන සියලු වැඩත් නවත්තලා බණම ඇහුවත් අපි අහලා තියෙන ටිකයිනේ. අපි අහලා තියෙනවා ධර්මයේ සාගරයක් වගේ. ඇඟිලි තුනකට තෙමාගෙන ගත්තු වතුර ටික වගේ ප්‍රමාණයක්වත් අපට අවුරුදු 100ක් ජීවත් වුණත් පින්නතුනි ධර්මයේ ඉගෙන ගන්න බෑනේ සම්පූර්ණේ. අපි දන්නේ බොහොම ටිකයි. ඒකට පසුතැවිලි වෙන්න ඕන නැහැ. තියෙන ටිකෙන් වැඩ ගන්න දන්නවනම් භාග්‍යතුන් වහන්සේ අගය කරන්නේ ඒකයි. අන්න දේවතාවෝ එතකොට සන්තෝෂ වෙන්නේ මොන බණටද? ධර්මයේ දරාගත්ත ධර්මයේ ක්‍රියාත්මක වෙන ධර්මයේ ප්‍රතිඵල ලැබපු උත්තරමියොත් එක්ක. දැන් පින්නත් ඔබත් අමුතුවෙන් දේවතාවන්ගේ ආකර්ෂණය දිනා ගන්න මොකවත් කළ යුතු නැහැ. පුළුවන් හැටියට ධර්මයේ ක්‍රියාත්මක කරගන්න වීර්යය කරමු. මම පින්නත් ඔබට පොරොන්දුවකොත් උනානේ ධම්ම ජාතකය කියලා ධර්මයේ වෙනුවෙන්වත් ජාතකයක් දේශනා කළ තියෙනවා. ඒකත් මතක් කරලා දෙන්නම් කියලා. තවදුරටත් මේ කරුණු පැහැදිලි කරගන්නයි පින්නත් අපි මේ කරුණු එක එකක් පාස අරගෙන මතක් කරගන්නේ. අපේ දහම් දැනුමත් පෝෂණය වෙන එක පැත්තකින්. ඒකෙම අපේ විශ්වසනීයත්වයට තහවුරු වෙනවා. මා පින්නත් ඔබට අද ධර්ම දේශනාවට මාතෘකා කළෙත් ධම්ම ජාතකයේ එන වටිනා ගාථාවක්. මේ ගාථාවෙන් මම ඔබට විශේෂයෙන් අවධාරණය කරන අවසානයේදී පුංචි කතාවක්. පින්නත් ඔබ ඇත්තටම ධර්මයේ අනුව නම් ධර්මානුකූලව නම් ජීවත් වෙන්නේ. ඔබට නොඑක ආකාර අභියෝග, ගැටලු, අපහසුකම්, නිന്ദා අපහාස, අලාභ, අයස, අපකීර්ති, දුක්, දෝමනස්යන් බොහොමයක් එන්න පුළුවන්. හැබැයි පින්නත් ඔබට පුළුවන් තමා තුළ තියෙන ධර්මයේ පිරි හදවතින් සත්‍යක්‍රියා කරන්න. ධර්මයෙන්මයි පින්නත් ඔබ ජයගත යුත්තේ. දැන් මගේ භාග්‍යතුන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වාසය කරන කාලේ පින්නත් ඔබ දන්නවා දෙව්දත්තෙර පොළොව පලාගෙන අවීචි මහනිරේට ඇදගෙන ගියා කියන කාරණාව. දැන් මේ සිද්ධියෙන් පස්සේ විවිධ වූ භික්ෂු කණ්ඩායම් මේ ගැන කතා කළා. බලන්න භාග්‍යතුන් වහන්සේට ඥාතිකමකුත් තිබියදී භාග්‍යතුන් වහන්සේ ළඟම ඉඳලා දැන් පින්නත් ඔබට හොඳට මතකයි නේද? ඉඳ එක වෙහෙර විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර
අනේ දෙව්දත් නොදිටි මොක්පුර කියන එක හොඳටම පාඩන්නේ. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේලා විවිධ අවස්ථාවලදී කතා කරනකොට බුදුහාමුදුරුවෝ විවිධ දේශනාවල් අර අතීත කතාපුවත් ඉස්පතු කර දක්වමින් දේශනා කළා තියෙනවා. මේ ධම්මජාතකයත් එහෙම දේශනාවක් එතකොට. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වැඩලා අහනවා මොනවද ඔබ වහන්සේලා මං එන්නේ ඉස්සලා කතා කර උන්නේ? ස්වාමීනි අපි කතා කර හිටියේ මේ දෙව්දත්තර පොළොව පලාගෙන ඇතුළට ගිය හැටි ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මේ දැන් විතරක් නෙවෙයි මේ දෙව්දත්තර මගේ බුද්ධ ශාසනයෙහි පහර ලබලා පොළොව තුලට ගියේ. පෙර ධර්මචක්‍රයේ පහර වැදිලා පොළොව තුලට ගියා කියලා අදහස ඉංගිය මතක් කරනවා. එතකොට ස්වාමීන් වහන්සේලා අහනවා අනේ ස්වාමීනි ඒ සිද්ධියත් අපට පොඩක් කියා දෙන්නකෝ. දැන් භාග්‍යවතුන් වහන්සේ අතීත කතාව කියන හැට දක්වනවා. බරණැස් නගරේ බ්‍රහ්මදත්ත නම් රජුරු රාජ්‍ය කරන කාලේ. පින්නත් ඔබට මේ ජාතක කතා හැම එකදීම අපි කියලා තියෙනවා. ඔබට හිතෙන්නත් පුළුවන් බ්‍රහ්මදත්ත රජුරෝ විතරමද දැන් මේ 550 ජාතකයේම රජ කළේ කියලා. නෑ. පින්නත් බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවක්. දැන් අපේත් ඉන්නෝනේ එකම නම තියෙන පරම්පරාවක් රාජ්‍ය පාලන ශාස්ත්‍රයේ. ඒ වගේ එකම නම තිබුණාට එකම පෙළපත තිබුණාට පොඩි වෙනස්කම් තියෙනවානේ නම් වලින්. ඉතින් ඒ වගේ බ්‍රහ්මදත්ත රජුරෝ කියලා කියන්නේ රාජ පරම්පරාවක්. පියාගෙන් පුතාට පුතාගෙන් ඊළඟට එයාගේ පුතාට ওই විදිහට. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ බ්‍රහ්මදත්ත රජුරෝ රජ කරන කාලේ කාමාවචර දිව්‍ය ලෝකයේ ධම්ම කියලා දිව්‍ය පුත්‍රයෙක් කියලා උපන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව හැටියට කොහේ උපන්නත් හැබැයි සසර පුරා එනවා කවුද? දේවදත්තයා. දැන් ඔයගොල්ලන්ගේ ජීවිතවලත් එහෙම අනන්ත අප්‍රමාණ දේවදත්තයෝ එනවා ඇතිනේ. ඔයගොල්ලෝ කියන්නේ මේක නමගේ ජම්මාන්තර වෛරකාරයෙක්. ඔය ජම්මාන්තර වෛරකාරය කියන වචනේ ආවේ පින්නත් නේ ඔන්න ජාතක පොත් වහන්සේකින් උපුටාගත්ත කරුණ වලින් මිනිසුන්ගේ අදහස් වලට කැවි ගිය සිතුවිලිත් එක්ක. ජම්මාන්තර වෛරය. එතකොට දෙව්දත්තරත් එනවා මේ ජම්මාන්තර වෛරය අරගෙන. හැම භවයකම ඇවිල්ලා තියෙනවා මේ 550 ජාතක පොතම දිහා බැලුවම පේනවනේ. එතකොට දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඔබෙන්. බෝධිසත්වයන් වහන්සේ උපන්නේ ධර්ම කියලායි. ධර්ම දිව්‍ය පුත්‍රයා. හැබැයි දේවදත්තත් මොනවා කළත් කාමාවචර දිව්‍ය ලෝකවලත් උපදිලා තියෙනවා. එතකොට කොයි භවයක උපන්නත් බෝධිසත්වයන් වහන්සේ දෙව්දත්තරත් එතන මේ විදිහටම උපදිනවා. දැන් මං අහන්නේ බෝධිසත්වයන් වහන්සේ ධම්ම නම් දේවදත්තයන්ගේ නම මොකක් වෙන්න ඇද්ද? පුළුවන් ද හිතා ගන්න. අයන් නම් මුලට දැම්මම හරි. අධර්ම. දැන් මේ අධර්ම නම් දේවදත්තයා දෙන්න දැන් මේ දිව්‍ය ලෝකේ ඉන්නවා. මේ දෙන්න අතර බෝධිසත්වයන් වහන්සේ කියන්නේ ධර්ම දිව්‍ය පුත්‍රයා. දිව්‍යමය අලංකාරයන්ගෙන් සැරසිලා දිව්‍යමය උතුම් රථයකට නැගලා දිව්‍යාංගනාව රාශියක් එක්ක රට පුරා ඇවිදිනවා. කොයි වෙලාවටද ඇවිදින්නේ? මිනිසුන් රාත්‍රී ආහාර අනුභව කරලා තමන්ගේ ගෙදර දොරවල් වලට ඇතුළු වෙලා සතුටු කතාවෙන් වාසය කරන වෙලාව තියෙනනේ 15ක පොහොය දවස. 15ක පොහොය දවසේ ගම් නියම් ගම් රාජධානි පුරා ඇවිදිමින් මගේ බෝධිසත්වයන් වහන්සේ දහම් කරුණක් දේශනා කරනවා. එක කරුණක් නෙමෙයි. මොකද දේශනා කරන්නේ? ප්‍රාණඝාත ආදී දස අකුසල කර්මපතයන්ගේ වෙන් වෙන්න කියලා මිනිස්සුන්ට උපදෙස් දෙනවා. වෙන උපදෙස් දෙනවා. දැන් අද වුණත් ධර්ම දේශනාවක අකුසලයන්ගෙන් වෙන් වෙමි කුසලයේ පිහිටවන්න යම් දේශනාවක් ඇහෙනවද? දේවතාවෝ ඊට ආධ්‍යාත්මිකෙක් අහු වෙනවා. ඇතැන් දේවතාවෝ සාක්ෂි දරනවා. පින් කළාම පිනේ ඵල කාමාවචර දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත් විඳින්න. ඒ වගේම ධ්‍යාන මට්ටමට ලෞකික වශයෙන් හිත වඩා ගත්තොත් බ්‍රහ්ම ලෝකවල සම්පත් විඳින්න ශක්තිය ලැබෙන විග්‍රහයක් යම් දේශකයන් වහන්සේ නමකගෙන් දේශනා වෙනවා නම් ඒ දේවතාවෝ ඒ බ්‍රහ්මයෝ මමත් ඒකට සාක්ෂි කියලා සාක්ෂි දරනවා. දැන් පින්නත් ඔබට මතකයි නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ සම්මා සම්බෝධිය පිණිස වජ්‍රාසනේ මාරය ඇවිල්ලා කියනවා ඔය ආසනේ මගේ. භාග්‍යතුන් වහන්සේ කියනවා නෑ මේ ආසනේ මගේ. මේක සත්‍යවාදී නම් මේ පොළොව මහී කාන්තාවයකට සාක්ෂි දරයි. දැන් පින්නත් ඔබට මේවා කියනකොට ගොඩක් දේවල් මතකයි. අපි සමහර දේවල් ගැන අපි කියනවා ඇත්තමයි මේක උඩ ඉන්න දෙයියෝ තමයි මේක දන්නේ. මේක දෙයියන්ටම පෙනේවා. දෙයියෝ සාක්ෂි. අපි නිකන් ඒක වැඩි පාවිච්චි කරන්නේ නැති වචනයක් වුණාට කාර්යයක් නැහැ පාවිච්චි කළා. දෙයියෝ සාක්ෂි.
දෙවියෝ තමයි මේකට සාක්ෂි. බලන ඉන්න මිනිස්සු කාටවත් නොපෙනෙන බොහෝ දේවල් දේවතාවන්ට පේනවා කියන එකනේ දෙවියෝ සාක්ෂි කියලා කියන්නේ. ඔය හැම සාක්ෂියට වඩා හුඟක් ඔබට වටින්නේ හැබැයි හෘද සාක්ෂි. හද සාක්ෂි දෙනවා නම් ඔබ ජීවත් වුණු හැටි, ඔබ කළ කටයුත්ත හිතට එකඟයි, අවංකයි, පිරිසිදුයි, නිර්මලයි. ඔබ යන පාර ඔබට තේරෙන මට්ටමින්, ඔබ දන්න ධර්මයේ මට්ටමින් හරි කියලා ඔබට දැනෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ නිතරම දේශනා කරන්නේ කාලාම සූත්‍රයේදීත් ඒකයි. කාගෙන්වත් අහනවට වඩා ඔව් මං සාක්ෂි කියලා අහගන්නවට වඩා ඔබට දැනෙනවා නම් ඔබ දිහා බලලා, ඔබ තුලට එබිලා බලලා ධර්මයේ එහි පස්සික ගුණේ හිතට නගාගෙන බලනවා නම් ඇත්තයි මට මං ගැන හිතනකොට හරි සන්තෝසයි. මං දන්නවා මා තුල ධර්මයේ අන්තයක් තියෙනවා කියලා. දැන් සමහර විට ගිහි ගෙවල් අපට ඇහෙනවා පින්වත්නි. හැමදාම සීල් ගත්තත් අර බං ඉස්සල්ලා දේවතාවන්ගේ ඒකුදාන තෙරුන් වහන්සේගේ ගාථාවේ කිව්වා වගේ හැමදාම සීල් ගත්තත් නිතරම හොස්සාගේ මැස්ස යන්න බැරි තරම් කේන්තියක්. වාග් ප්‍රහාර වලින් යන කොටා ගන්නා වූ අය අතරත ගෙදර ඉන්න අය කියනවා මම සීල් ගන්නෙ නෑ ඔයි. එනඩ බලනවා තවසිට තරම් කේන්තියක් නැතුව මේ ප්‍රශ්නවලට තැන්පත්ව නිවී හැනහිල්ලේ ඇහුම්කන් දීලා නිවී හැනහිල්ලේ උත්තර සපයන්න මට පුළුවන් නේ. ඉතින් කොච්චර වටිනවද? අන්න එයා කියනවා මන් දන්නවා ඔයා වගේ මට හැමදාම සිල් පිහිටලා ඉන්න බෑ. දසසිල් අටසිල් ගන්න බෑ. නමුත් හෘද සාක්ෂිය අනුව මන් දන්නවා මම යම් කිසි ධර්මයක් රකින්නවා. මේ බණහන පින්නත් ඔබ ළඟත් ඒ වගේ ඕනතර සිතුවිලි ඇති මුළු ලෝකෙම ඔබට දොස් කිව්වත් කාර්යයක් නැහැ පින්නත්නි. ලෝකේ හැටි එහෙමයි. ඔබට ඔබේ හිතින් සතුටක් උපදිනවා නම් දැන් අපට දේශනා කරන පැවිද්දන්ට දසධම්ම සූත්‍රය කියලා එකක්. ඒකේ දේශනා කරනවා එක කාරණාවක් මට මගේ තුලින් මගේ සීලය ගැන චෝදනාවක් නොනගෙනවා නම් ඒක පබ්බජිතේ නබින්හම් පච්චවෙක්කිතාව නිතරම ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඒ වගේම සබ්‍රක්‍මචාරේහි සබ්‍රක්‍මචාරින් වහන්සේලා එකට පැවිදි දම් පුරන ගුණ දම් පුරන උත්තමයෝ මගේ සීලයට නිග්‍රහයක් නොකරනවා නම් ඒකත් හුඟක් වටිනවා. හැබැයි ඒක හැමෝගෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඔබ කොච්චර හොඳ ජීවිතයක් ගත කළත් ඔබට චෝදනා කරන නින්දා අපහාස කරන අය ඇති. ඒ නිසා වඩා වැදගත් වන්නේ මොකද්ද? අපේ ජීවිතේදී හෘද සාක්ෂිය. දැන් මේ බණාන ගමන් හිතන්න. සමහර විට ඔබට නිකරුණේ නිෂ්කාරණේ එළියෙන් නෙමෙයි. ගේ ඇතුළෙන්ම චෝදනා එන්න බැරි කමක් නැහැ. බිරිඳ ඔබ සැක කරනවා වෙන්න, ස්වාමියා ඔබ සැක කරනවා වෙන්නත් පුළුවන්. සමහරට මව්පියෝ තමන්ගේ දරුවෝ ගැන සැක කරනවා වෙන්නත් බැරි නෑ. එහෙම ඕනෑ තරම් වෙන්නට පුළුවන්. පැවිද්දෝ පිළිබඳව ගිහියෝ සැක කරනවා වෙන්නත් බැරි නෑ. ගිහියෝ පිළිබඳව පැවිද්දෝ සැක කරනවා වෙන්නත් බැරි නෑ. එතන හුඟක් වටින්නේ කවුරු කොහොම මොන ආකාරයෙන් සැක කළත් ඔබට දැනෙනවා නම් නිසැක හැඟීමක් තමන් ගැන මම මෙන්න මේ සිල්පදේ මං අවංකව මනවින් ආරක්ෂා කරන කෙනෙක් කියලා සත්‍යක්‍රියා කරන්න පුළුවන් නම් හරි වටිනවා ජීවිතේ. දැන් පුර පසුසක් පොහොය දවසේ දේවතාවෝ කියාගෙන යන්නේ දස අකුසල කර්මපතයන්ගෙන් වෙන් වෙන්න කියලා. එතකොට දස අකුසල කර්මපතයන්ගෙන් වෙන් වෙලා ඉන්න අයට මහා සතුටක් උපදිනවා. ඒ වගේම තව කියාගෙන යනවා මව්පියන්ට උපස්ථාන කරන්න. ඒ වගේම කයින් වචනෙන් හිතින් නිතරම සුචරිත ධර්ම කුසල ධර්ම සම්පූර්ණ කරන්න. කවුද මේ කියාගෙන යන්නේ? දේවතාවෝ. එතකොට අපි හිතන්නේ අපි දේශනා කරන බණ දේවතාවෝ ආගෙන ඉන්නවා කියලානේ. දැන් ඔබට දැනෙන්නට ඕනේ දේවතාවොත් මිනිසුන්ට බණ කියනවා. මොකද මිනිසුන්ගේ හිතේ පොඩි සැක සංකා සහගත තත්ත්වයක් තියෙනවානේ දෙවියන්ට පින් ගන්න බෑ. දැන් බලන්න මේ ධර්ම දේශනා කරන එක මට පිනක්. ධර්ම දේශනා කරන්න ලැබීමත් ලොකු පිනක්. ධර්ම දේශනා කරන්නට තෝතැන්නක් ලැබීමක්. මට සාමේ රටේ බොහෝ දේශකයන් වහන්සේලාට අපේ net FM ගුවන්විදුලිය ඔබට ලං වෙන්නට තෝතැන්නක් වෙලා. ඒක ලබන්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ. එතකොට බණ පොතක් කියව ගන්න පුළුවන් සී කල්පනාව දැනුගත්කම තියෙනවා නම් ඒකත් පිනක් නේ. එතකොට එහෙනම් දේවතාවෝ ධර්ම දේශනා කළාම මේ විදිහට දේවතාවන්ට පින් ලැබෙන්නේ නැද්ද? දේවතාවන්ට පින් ලැබෙන්නේ නැද්ද? දේවතාවන්ට පින් ලැබෙනවා. දේවතාවෝ එතකොට කියාගෙන යනවා. දේවතාවෝ ධර්ම දේශනා කරගෙන යනවා නේද? ත්‍රිවිධ සුචරිත ධර්ම පුරන්න මෙන්න මෙහෙම කටයුතු කරන අය සුගතිය පිහිට කොට වාසය කරන අය වෙනවමයි. ඒ
කීර්තිය යසස සැප සම්පත් අනුභව කරන්න පුළුවන්කම ලැබෙනවාමයි. මෙහෙම කියා දඹදිව ප්‍රදක්ෂිනා කරනවා. කවුද? ධම්ම දේවතාවා. දැන් එතකොට අධර්ම දිව්‍ය පුත්‍රයා ගැන කියන්න එපා නේද? දැන් අධර්ම දිව්‍ය පුත්‍රයා මොකද කරන්නේ? එයා කියාගෙන යනවා එයා සද්ධර්ම ප්‍රතිරූපකයෙක්. මම පින්නත් ඔබට ඉඩකඩක් ලැබුණොත් සද්ධර්ම ප්‍රතිරූපකයෙක් වෙන්නේ කොහොමද? සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය හරහා කරුණ ටිකකුත් දේශනා කළොත් හොඳයි කියලා හිතෙනවා. මොකද අපි මේ ධර්මයේ පිළිබඳවයි පින්වත්නි ධම්මානුස්සතිය කියන්නේ මොකද්ද කියන කාරණාවට පෙළ ගැසීම් සමයි මේ සම්පූර්ණ කරගෙන යන්නේ මම මේ දේශනාවලින්. දැන් අධර්ම දිව්‍ය පුත්‍රයා කියගෙන පරපණ නසන්ද දස අකුසල කර්ම කරන්න කිසි ගැටලුවක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට යම් කිසි කෙනෙකුගෙන් හෝ සතෙකුගෙන් හෝ මිනිසෙකුගෙන් හෝ අන්තරායක් නම් එයා මරා දාන්න. ඒකට ගැටලුවක් නැහැ. ඔබට ඒ තුලින් ස්වර්ගයට යන්න පුළුවන්. ඉතින් බලන්නකෝ ඒ ධර්මයක් තාම ලෝකේ නැසිලා නැහැනේ. දැන් දිව්‍ය අප්සරාවෝ මෙච්චර ප්‍රමාණයක් ලබන්න පුළුවන් කියලා පිළිගැනීමක් ආගමකින් තියෙන නිසානේ අපේ පල්ලි වලට බෝම්බ ගැහුවේ. එතකොට ඒ ආකල්ප දරන අය කොච්චර ඉන්නවද? ප්‍රාණඝාතයෙන්, සත්ව හිංසනයෙන්, සත්ව ඝාතනයෙන් සිය දිවි රැක ගන්නා මිනිස්සු කීයටවත් හිතන්නේ නැනේ පින්වත්නි මේක මහා පාපයක් කියලා. අතට පණන් හතරක් හම්බ වෙනවා නම් අපි ඒවට කියන්නේ සම්පත් කියලානේ. දැන් මත්ස්‍යයන් මරනවා නම් ඒ තුලින් සම්පතක් උපදිනවා නම් අපි මත්ස්‍ය සම්පත කියනවා. අපි ඒක විපතක් කියලා හිතන්නේ නැහනේ. එතකොට යම්කිසි දෙයක් විපතක් වශයෙන් ඉදිරිපත් වෙනවා නම් ඒ තමයි ධර්මය. විපතක් සම්පතක් වශයෙන් ඉදිරිපත් වෙනවා නම් ඒක අධර්මයනේ. එහෙනම් දෙව්දත්තර එදා ලෝකයට දෙව්දත්තර පාර්ශ්වයෙන් දේශනා කළ බණ මුළුමනින් අතු ගෑවිලා ගියක් කියලා හිතෙන්නේ නෑ. මා පින්නත් ඔබට මා කිව්වා සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයත් අපි ඉගෙන ගමු කියලා. සද්ධර්ම ප්‍රතිරූප ඉස්මතු වෙන්න පින්වත්නි අර ධර්මයේ අඳුර වෙනවා. නැත්තම් ධර්මයේ පිරිහිලා යන්න අධර්මයේ බබලෙනවා. අධර්මයේ බබන. අදම්මෝ දිප්පති වන්නේ. ධම්මෝ පරිහායි. ධර්මයේ පිරිහෙන්න අධර්මයේ දීප්තිමත් වෙනවා. දැන් අද ඒක වෙලා නැද්ද? යුක්තිය දිහා බැලුවත්, නීතිය දිහා බැලුවත්, රට දිහා බැලුවත්, ලෝකෙම දිහා බැලුවත් ඔබට පේනවා ඇති නේද මේ කාලේ අධර්මයේ ජය ගන්න කාලේ කියලා. ලබු කියන එක දිය රහයි. නමුත් අපි කතා කරනවා අධර්මයේ ජය ගන්න කාලේ ලබුත් තිත්ත වේලු. ලබුත් තිත්තයි කියලා. ඒ වගේ දැන් මේ කාලේ ඔබට කොච්චරනම් හිතිලා ඇද්ද? ඇත්තයි අධර්මයේ තමයි ලෝකේ ජය ගන්න කියලා හිතිලා ඇති නේද? දැන් දෙව්දත්තරේදා දිව්‍ය ලෝකේ ඉඳලා යත් කියාගෙන යනවා බණ දස අකුසල කර්මයම කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ තුළින් ජීවිතේ පෝෂණය වෙනවා නම් එච්චරයි. එතකොට දක්ෂිනාවෘතව භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට බණ කියන්නේ. නැත්තම් දේවතාවා බණ කියන්නේ ධම්ම දේවතාවා. අර එතකොට වාමාවෘතව වම් පැත්තට දඹදිව හරවමින් බණ. දැන් මේ දෙන්න හරි වටා සිද්ධිය පින්නත් ආහසෙදි මුණ ගැහෙනවා. දැන් අහසෙන් මේ දෙන්න යන්නේ. එකිනෙකා මූණට මුණ ගැහෙනවා. දැන් පින්නත් ඔබේ ජීවිතේදී ධාර්මිකව ජීවත් වෙන කෙනෙක් නම් ඔබ අධාර්මිකව ජීවත් වෙන ඇත්ත ඔබට ඕනෑ තරම් මුණ ගැහිලා ඇතිනේ. නේද? අධර්මයෙන් ජීවත් වෙන අයට අයිති පිරිසකුත් ඉන්නවා සමාජයේ. ධර්මයෙන් ජීවත් වෙන අයට අයිති පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ දෙකොල්ල යම් අදහස් වලදී යම් සංසිද්ධි වලදී එකිනෙකා කෙරෙහි ගැටෙනවා. දැන් මේ දේවතාවෝ දෙන්න අහසෙදි මුණ ගැහිලා. කවුද? ධම්ම දේවතාවයි අධම්ම දේවතාවයි. අපි සංකේත වශයෙන් ගත්තොත් ධර්මයයි අධර්මයයි දෙක දැන් මුණ ගැහුණා. දැන් කොහොමද ජය ගන්නෙ? කවුද ජය ගන්නෙ? කවුද පරදින්නේ කියලා අපි බලමු. මම එකයි පින්නත් ඔබට සත්‍යක්‍රියා කරන්නයි මම මේකෙන් උගන්වන්නේ. මේක මෙච්චර පැහැදිලි කරගෙන යන්නේ, මෙච්චර සරල කරගෙන යන්නෙත් ඒ නිසා පින්වත්නි. කරුණ වශයෙන් විස්තීර්ණ කාරණා ඉදිරිපත් කළේ නැහැ. අනුවංක වශයෙන් වෙන් කරගන්න පුළුවන් කාරණා දේශනා කළේ නැහැ. නමුත් අපේ එදිනදා ජීවිතයට සහ සම්බන්ධ කරගන්න පුළුවන් කාරණා තමයි මේ දේශනා කරන්නේ. ඔබ අවංකව ධර්මයේ පිහිටලා ඉන්නවා නම් අධර්මවාදීගෙන් මොන දේ මේ විදිහට මුණ ගැහුණත් ඔබ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේදී පිරු ධර්ම පාරමිතාවම තමයි අදත් භාවිතා කළ යුත්තේ. කවදා හරි ඔබට ජය උරුම වෙනවා. අධර්මය ජයගත්තා වගේ පෙනෙනවා. දැන් මේ කාලේ අධර්මය ජයගත්තා වගේ පෙනෙනවා. නමුත් පින්වත්නි ඔබ ජීවත් වෙන්නේ
මිනිස්සු 100ක් මැද 99 දෙනෙක් අධර්මයේ ඉන්නකොට ඔබ ජීවත් වෙන්නේ ධර්මයේ තුල නම් නිසකවම ඔබට මේ ශාසනයෙන් රක්ෂාවරණයක් තියෙනවා. පිහිටක් තියෙනවා. ධර්මයේ ඔබ ආරක්ෂා කරනවා. ඉතින් ওই වාක්‍ය කියන්නේ නිකන් නෙවෙයි පින්නත් ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියලා කියන්නේ. නේද? දැන් බලන්න ඔබ හිතනවා නම් මේ අධර්මිෂ්ඨයන් ළඟ මම අද වෙනකන් ජීවත් වුණේ මා තුළ තියච්ච ධර්මය නිසා කියලා ඔබට හිතෙනවා නම් අධර්මිෂ්ඨයන් අදමිටුවන් ජයගත්තේ ඔබ ධර්මය නිසා කියලා ඔබට හිතෙනවා නම් දැනෙනවා නම් ඒක තමයි වෙන්න ඕනේ මේ. අන්න එතින්දී ඔබ අප්පම්පි සුත්වාන දන්නේ බණ ටිකයි වෙන්න පුළුවන්. දන්න ටික ඔබ හරියට වෙනස් වෙන්නේ නැතුව අධර්මයේ ළඟ සෙලවෙන්නේ නැතුව මඩ හිටුපු ඉන්න වගේ ආගම් වෙනස් කරන්නේ නැතුව ආකල්ප වෙනස් කරන්නේ නැතුව ඔබ නිසි ලෙසම දන්නවා නම් මම ගත කරන ජීවිතයේ මා බණ ආරම්භ කරනකොට වගේ සාදුතර සිතකයි මම මගේ හිතවිලි ගොඩනගා තියෙන කියලා දන්නවා නම් ඒ නිර්ව්‍යාජ වූ පිරිසුදු පැහැබර සිතුවිල්ල කෙරෙහිම විශ්වාසය තියන්න. දැන් මේ දෙන්න හතෙදි මුණ ගැහිලා මම එක්ක සංකේත කොටයි ඔබට මතක් කළේ. ඒ ඕනෝන්ගේ පිරිස අහනවා. ඒ කිව්ව දැන් අධර්ම කවුද? දේවතාව දෙව්දස් සහ එයාගේ පිරිස. ධම්ම කවුද? බෝධිසත්වයන් වහන්සේ සහ එයාගේ පිරිස. ඒකිනක අහනවා ඔහෙලා කාගේද? එතකොට ධම්ම දෙවියගේ පිරිස කියනවා අපි ධම්ම දේවතා වගේ. ඔබලා අපි අධර්ම දේවතා වගේ. එහෙමද? යහළුව. එහෙමනම් අර ධර්මයෙන් යුක්ත බෝධිසත්වෝ පෙරට ඇවිල්ලා කියනවා ඔබ අධර්මයාගේ පිරිසනේ. මේ ඉන්නේ මමයි මගේ පිරිසයි ධර්මයාගේ පිරිස. ඒ නිසා කරුණා කරලා මේ මාර්ගයේ ඉස්සරහට යන්න සුදුසු. දැන් මේ කෙටි පාරක් කියලා අපි හිතමුකෝ. අහසේදී මොන ගැහෙන්නේ? අහසෙත් පාරවල් තියෙනවනේ පින්නවත් නේද? දැන් ගුවන් යාන හැම යනකොට මාර්ග පද්ධතියක් තියෙනවනේ ඒ වගේ. දේවතාවන්ටත් මාර්ග පද්ධතියක් තියෙනවා. දැන් මේ කුඩා මාර්ගයක තමයි මේ රත දෙක දැන් දෙපැත්තෙන් ඇවිල්ලා මැදදී මුණ ගැහෙන්නේ. ඊට කියනවා කරුණා කරලා පොඩ්ඩක් අයින් කරගන්න. අධර්මයේ අයින් කරගන්න. අධර්ම ඔයාගේ වාහනයි ඔයාගේ පිරිසයි අයින් කරගන්න මේ මාර්ගේ මටයි අයි. මාර්ගේ දෙන්නේ කියලා පළවෙනි ගාතාව කියනවා. යසෝ කරෝ පුඤ්ඤ කරා හමස්මින් සදත්තුතෝ සමන බ්‍රාහ්මනාන මග්ගරහෝ දේව මනුස්ස පූජිතෝ ධම්මෝ වහං දේහි අධම්ම මග්ගන්ත. පින්නත් ඔබට ගාතාව පාඩම් නොවෙන්න පුළුවන් මේ සත්‍යක්‍රියාව කරන්න මෙතනින් තමයි පටන් ගන්න. දැන් හිතන්න ඔබේ මේ බණ ටික අහන වෙලාවේ ඔබේ ජීවිතයේ අද්දරට අහල පහල ගෙවල් දොරවල් වලින් වේවා ඔබේ ගෙදර දොරින් වේවා ඔබේ නෑදෑයන්ගෙන් වේවා නෑදෑයන් නොවන්නන්ගෙන් වේවා ඔබ වැඩ කරන ආයතනයේදී වේවා මොනියම් ඔබ ව්‍යාපාරික කටයුතු වලදී වේවා ඔබට මොන හරි ගැටලුවක් ඉදිරියේ නම් මේ වෙනකොට ඔබ ඉන්නේ. ඒක එහෙම වෙන්න ඕන. මොකද ජීවිතය කියන්නේ හැමදාම ගැටලු සමූහයක්නේ. දැන් ඔබට මම මේ ආරාධනා කරන්නේ ඔබේ අධ්‍යාත්මයට හැරිලා බල සත්‍යක්‍රියා කරන්න හැටි. මේක ජයගත්තොතින් කවදා හරි පින්නත් ඔබ අපිටත් කතා කරાવી කියලා මං හිතනවා. ඒ කියන්නේ ලියා ඒවාවි. එක්ක කතා කරලා කියාවි. අපේ හැමදෙරේ මෙච්චර කාලෙකින් පස්සේ මට මගේ ගුණධර්ම මෙනෙහි කරන්නට මට අවස්ථාව සැලසීලා මෙච්චර කාලෙකදී මට මෙන්න මේ ප්‍රතිඵලය ලැබුණානේ. එහෙම හිතන්න බලන්න පින්නත් නේ මේ ජීවිතේදී ඔබට මේ ප්‍රතිඵලය ලැබෙනවා නම් සසර ජීවිතය ගැන කියන්නම දෙයක් නැහැ. මොකද අර ගාථාවේ අදහස බෝධිසත්වයන් වහන්සේ ඉදිරිපත් කරනවා. මම දෙව් මිනිසුන්ට යසස ගෙන දෙන කෙනෙක්. දෙවිවරුන්ටත් මිනිසුන්ටත් සකල සම්පත්තීන්ගෙන් ආඩ්‍ය ජීවිතයක් ගත කරන්නට ඕන කරන මාර්ගය ගෙනත් දෙන කෙනෙක් මම. මම පින් කරනවා විතරක් නෙමෙයි පින් කළා විතරක් නෙමෙයි. මම පින් කරවන කෙනෙක්. පින් කරවන කෙනෙක්. දැන් පින්නත් ඔබට යම්කිසි පිනක් කරන්න හිතේ තියෙනවා කියලා හිතමු. දැන් මේ වස්සාන ඍතුවේහි කෙලවරට අවුදින් අපි ඉන්නේ. දැන් අපි කටින මහා පින්කම් වලට හිත පවත්වාගෙන ඉන්නවා. පින්නත් ඔබ අදිෂ්ඨාන කරන්න ඕන අනේ මම හිතාගෙන ඉන්නවා මේ කටින පින්කමට ධර්මාසනයක් පූජා කරන්න. මම හිතාගෙන ඉන්නවා මේ කටින පින්කමට 12 පිරිකරක් පූජා කරගන්න. අනේ දේවතාවෝ පිනට ලැබි පින් කරවන යම් දේවතා සමූහයක් ඇද්ද? ඒ දේවතාවන්ගේ ආශිර්වාදයත් ශක්තියත් මඟ පෙන්වීමත් මට මේ පින කරගන්න ලැබදිය යුතුමයි දේවතාවිනි මට පිහිට වෙන්නේ කියලා ඉල්ලන්න. අදිෂ්ඨාන කරන්න. පිනක් ගැන විතරක් නෙමෙයි මම මේ කිව්වේ. අර මා කිව්ව විදිහට අසරණ වෙච්ච ඔබට දැන් සරණක් ඕනේ. ඒ සරණ ඔබට ලැබුණොත් තවදුරටත් දහම ඔස්සේ ජීවිතය චිත්ත පීඩාවකින් තොරව පවත්වාගෙන යන්න පුළුවන් කියලා අපි හිතමු. අපි හිතමු යම් අම්මා කෙනෙකුට දියණියක් ඉන්නවා විවාහ නොවුණු. තාත්තත් නැහැ. අයියා කෙනෙක් විතරයි ඉන්නේ. අයියත් විවාහ වෙලා ඒ දරුවගේ. දැන් අනේ මට
හිත නිදහසේ පිනත් දහමක් කරගන්න මේ කෙල්ලට කටයුත්තක් හරියන්න ඕනේ. දේවතාවෝ කියලා වැඩ ඉන්නවා ලෝකේ. අපට පිහිට වෙන පිරිසක්. මේ පැත්ත වරදව තේරුම් ගන්න එපා. මේක මේ යාඥා කිරීමක් නෙමෙයි. අදිෂ්ඨාන කිරීමක්. මම මේ ජාතක දේශනාවක් මේකට තෝරගත්තේ අපි අතරත නොඒක ආකාර ධර්මය අධ්‍යයනය නොකර හිතලු වශයෙන් බුදු සරණ ගිය අය දෙවියන්ගෙන් පිහිටක් ඉල්ලන්නේ නැත. බුදු සරණයි බුදු පිහිටයි දෙකම ගන්න ඕන. ඒක හැබෑව. ඒක එක ක්ෂේත්‍රයක්. අපිට පෙනෙනවට වඩා නොපෙනෙන ශ්‍රේෂ්ඨ ලෝකෙ තියෙනවා. මේ පුණ්‍යක් ශ්‍රේෂ්ඨය තුල භාග්‍යතුන් වහන්සේත් පුණ්‍යක් ශ්‍රේෂ්ඨයක්. ආර්ය උත්තම සංගරුවණත් පුණ්‍යක් ශ්‍රේෂ්ඨයක්. ආර්ය භාවයට පත් වෙන්න වෙරදරැත්තත් පුණ්‍යක් ශ්‍රේෂ්ඨයක්. දේවතාවොත් පුණ්‍යක් ශ්‍රේෂ්ඨයක්. බ්‍රහ්මයේත් පුණ්‍යක් ශ්‍රේෂ්ඨයක්. කල්යාණ ගුණ ආරක්ෂා කරන ගිහි සත්පුරුෂයොත් පුණ්‍යක් ශ්‍රේෂ්ඨයක්. මේ පුණ්‍යක්කෙතන් අනුත්තරන් කියන වචනේ පින්නත් නේ හරීම පුළුල් එකක්. මේ දහම් කොටස් හරහා අපි තුල අත්නෝමතික ඇත්තන්ගේ අදහස් දිහා බලන්න එපා. මේ බණපොත දිහා බලන්න. දැන් මේක වෙන දේවතාවෙක් ගැන නෙවෙයිනේ මම මේ කතා කරන්නේ. බෝධිසත්ව දේවතාව ගැනමයි. බෝධිසත්ව දේවතාවුන් වහන්සේගේ අදහස් ගැනමයි. දැන් මේ ගැන ටිකක් පිරිපැසුණු නුවණින් දේශක ශ්‍රාවක දෙපැත්තම බැලියොත් හොඳයි කියලායි මට නම් හිතෙන්නේ. පින්නත් නේ එතකොට. පින්නත් ඔබට යමක් කරගන්න යම් බාධාවක් තියෙනවා නම් යමක් කරගන්න යම් බාධාවක් තියෙනවා නම් ඔබේ පින් ගන්න ඔබට පින් කරගන්නට මඟ පෙන්වන යම් දේවතාවෙක් ඇද්ද මේ බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රකාශන බොරු නෙමෙයිනේ පින්නත් මේ බුදුහාමුදුරනේ වදාරන්නේ පස්සේ කාලෙකදී මම පින් කරවන්නේ ඒක ඔබට පින් කරගන්න යම් බාධාවක් තියෙනවා නම් ඒ බාධාවත් දුරු වෙලා යම් කිසි යහපත් තැනකට යන්නට අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒකත් ඉෂ්ට වෙලා ජීවිතේ හරි ලස්සනයි පින්නත් බාධක කම්කටොළු කාට තුලත් එනවා මං කියන්නේ එතන නවතින්න එපා ගලන ගඟක් වගේ ජීවිතය ගලන ගඟ මුහුදෙන්ම නතර වෙන්න ආසේ ඒ මුහුදෙන් නතර වෙන තුරු ගඟ දෙපස පෝෂණය කරන්න ආසේ පලිබෝධ මැඩගෙන ඉදිරියට යන්න ආසේ ඔබට ඔබේ ජීවිතේ පලිබෝධ බාධක මැඩගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ දැන් ධම්ම දේවතාව අධම්ම දේවතාවට මේ තවදුරටත් බණ කියනවා හා තමන්ගේ ගුණ තමා විසින් ඉදිරිපත් කරනවා ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිරතුරු ප්‍රශංසා කරන කෙනෙක් මං අන්න මට එතෙන්ට එන්න ඕනේ පින්නත් ඔබට කොච්චර සන්තෝෂයක් ඇද්ද අපේ පන්සලේ හාමුදුරුවන් මා හොඳට අඳුරනවා ගිහින් කියන්නකො මට ඩිංගක් අසනීපයි කියලා පන්සලට දෙන්නේ ඔව් ලුසියා උපාදකම් මට පොඩ්ඩක් අසනීපයි කියලා කියනවාද අපේ හාමුදුරුවෝ මාව දන්නවා අනේ පින්නත් මේ වනි අහිංසක හිතුවිල්ලක් ඇති වෙන එකම කල්පනා වෙනකොට මට කඳුළු පිරෙන ඒ වගේ අපේ හාමුදුරුවෝ මාව දන්නවා කියන හැඟීමක් ඔබට හිතේ තියෙනවා නම් ඒක ලොකු සන්තෝෂයක්. ඒක ලොකු සන්තෝෂයක්. ඒක සත්‍යක්‍රියා කරන්න පුළුවන් වටිනා කාරණාවක් පින්නත් නේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් මම නිරතුරු ප්‍රශංසා කරන කෙනෙක්. එහෙම නැත්නම් ඔබ හිතන්න. මම මාස්පතා දන් දෙන කෙනෙක්. මම පන්සලට මගෙන් කෙරෙන්න තියෙන සීල යුතුයකම් ශ්‍රමයෙන් කරලා තියෙනවා, ධනයෙන් කරලා තියෙනවා. දැන් බඩ මේ දවස්වල අපේ කූරගල පුදබිමට ශ්‍රමයෙන් උදව් කරන්න ආරාධනා කරලා තියෙනවා මං අහගෙන හිටියා. ඒ පින්නතවට පුළුවන්කම තියෙනවා නම් ඒ බඳු සහයෝගයක් දෙන්න අතේ මිල මුදල් නැහැ කියලා අපි හිතමු. අන්න ඔබට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ පින්කම් කරගත්ත කෙනෙක් කියලා මේ බණහන අයට මොන තරම්නම් සන්තෝෂයක් උපදිනව ඇද්ද? මම මාර්ගය ලබන්නට සුදුස්සෙක්. ඒ කිව්වේ නිර්වාණ මාර්ගය අවබෝධ කරගන්න මම සුදුස්සෙක්. දෙව් මිනිසුන් විසින් මාව පුද කරනවා. මගේ නම ධර්ම අධර්මය මට මාර්ගය දෙන්නේ කියලා තද නියෝගයක් වගේ එකක් කරනවා. තවදුරටත් කියනවා. අධර්මයා මෙහෙම කියනවා. අධර්මයානේ කියන එකත් හරි ශක්තිමත් එකක්. ඒකට නැගගත්තු මම තැති ගැනීම නැති කෙනෙක්. මම බලවත් කෙනෙක්. ධර්මය එබඳු මම කාටවත් නුදුන් මාර්ගය කවර හේතුවක් නිසා ඔබට දෙනවත්. මං ඔබ ළඟ නැවෙන්නේ නැහැ. කවුද මේ කියන්නේ අධර්මය? දැන් ඔබ ඉදිරියේ ඉන්න අධර්මය ඔබට නොඑක ආකාර පලිබෝධ කරයි දරුණු ලෙස ඉඳගෙන. එපා සැලෙන්න. ඔබ ඉන්න උඩ බෝධිසත්වයන් වහන්සේගේ පැත්තේ. ආයත් කියනවා බෝධිසත්වයන් වහන්සේ කියනවා ලොව පළමුව ධර්මය පහළ වුණේ. මතක තියාගන්නවා පස්සේ තමයි අධර්මය උපන්නේ. පින්නත් ඔබ මේ බෞද්ධ දර්ශනය පිළිබඳ දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රයේ හැරලා බැලුවත් පේනවා. ඉතලා මුලින් පොදු පරිභෝජනයක් තිබුණේ. ඊට පස්සේ මිනිස්සු වැඩිපුර එකතු කරගෙන තණ්හාව මුල් කරගත්තා. විවිධ වූ අකුසල කර්මයන් ලෝකේ ප්‍රාදුර්භූත වුණා. කිතුණු දහම තුලත් ඒක ඉතා පැහැදිලිව කියනවා. දැන් පළමුවෙන් ධර්මයේ පහළ වුණා පස්සේ අධර්මයේ ඉපදුණා. ඒ නිසා මතක තියාගන්න ওই ධර්මයේ ජේෂ්ඨයි.
ශ්‍රේෂ්ඨයි පැරණි ඔබ කනිෂ්ඨයි එනිසා ජේෂ්ඨයට ඉඩ දීලා මාර්ගයෙන් ඉවත් වෙන්න කියලා ආයෙත් කියනවා. ඊළඟට කියනවා නැවතත් අධර්මයා මම ඔබට මාර්ගය දෙන්නේ නම් ඒ දීම ඉල්ලීම නිසා නුසුදුසුයි. සුදුසු වචන නිසාද නුසුදුසුයි. අපි දෙන්නාගේ යුද්ධයක් වුණොත් හොඳයි. යුද්ධයෙන් යමක් දිනන්නේද ඔහුට මාර්ගය හිමි වේ. අන්න බලන්න. ඉතින් බෝධිසත්වයන් වහන්සේ කියන මම සියලු දිශාවන් පැතිර සිටි කෙනෙක්, මහත් බල ඇති කෙනෙක්, අපමණ වූ යසස් සම්පත් තියෙන කෙනෙක් මට අහවලා සමානයි කියලා කියන්න බෑ. මම සියලු ගුණයන්ගෙන් සමන්විතයි. ධර්ම නම් වූ මම ඔබට නියෝග කරනවා. ඔබට මාව දිනා ගන්න බෑ කියලා. ඒ කියන්නේ මාව පරද්දන්න බෑ. දැන් අපට කාලය සීමා සහිත වී ගිය නිසා එතනින් එහාට දිග විවරණයක් කරන්න වෙලාව නෙමෙයි. කොහොමනත් අවසානයේ බෝධිසත්වයන් වහන්සේගේ ගාථා පෙළ විශාල ප්‍රමාණයක් තියෙන මේ ගාථා ඒ ටික දේශනා කරපු ගමම්ම අධර්මයට අර රතේ නැගී හිටින්නට පුළුවන්කම ලැබුණේ. මොකද දන්නවද උනේ යටි කුරුව පොළොවට වැටිලා පොළොව පලා ඒ වගේ පින්වත්නි ධාර්මිකව ජීවත් වෙන කෙනෙකුට අධාර්මිකව කටයුතු කරන ඕනෑම කෙනෙකුට ඒකාන්තයෙන් ඒකේ ඵල විපාකේ ලැබෙනවමයි. ඔබ පරිගන්න යන්න එපා. පරිගන්න යන්න එපා. සත්‍යක්‍රියා කරන්න. අදිෂ්ඨාන කරන්න. මම කිව්වේ මේ අදිෂ්ඨාන පාරමිතාව ගැනමයි පින්වත්නි මම මේ ටික සිහිපත් කරන්නේ. ඕනෑම බාධාවක් පලිබෝධයක් ජය ගන්නට පින්නැති ඔබට ඒකාන්තයෙන් මේ ධර්මයේ තුල ශක්තිය තියෙනවා. ධම්මජාතකය අධ්‍යයනය කරගන්න තවදුරටත් ඔබට අවස්ථාව තියෙනවා නම් හුඟක් හොඳයි. පින්නැති ඔබ හැමදෙනාටම ධර්මයේ තුලින් සත්‍යක්‍රියා කරන්නට ධම්මානුසතියට එළඹෙන්නට මුල් මග පිළිවෙලක් වශයෙන් දේශනා කළ මේ දේශනාවේ පූජනීය වූ ගෞරවනීය වූ දායකත්වයේ දරන්නේ හාලියල එගොඩගම පතන කොටුවේ පදිංචි එන්.ජේ. කමලා රංජනී පින්වත් මහත්මිය ප්‍රධාන බුදු පිරිසයි කියා මා මතක් කළා. ඒ සම්බුදු පිරිස පළමුවෙන් සිදු කොට තිබෙන්නේ අපගේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියා මට සෙත් පැතීමයි. ඒ ප්‍රාර්ථනාව අනුමත කරමින් ගෞරවයෙන් පිළි අරගනිමින් අපේ දායක දායිකා සියලු පින්නතුල්ලාටත් මමත් එලෙසින්ම ප්‍රාර්ථනා කරන අතර දායකත්වයේ දරන පින්නතුල්ලා තවදුරටත් අධිෂ්ඨාන කළ තියෙන අවුඩුවර වැල්ගොල්ලේ පදිංචි සිට වසරකට පෙර අභාවයට පත් වුණු මණිකේ තෙන්නකෝන් පින්වත් අම්මාට පින් අනුමෝදන් කරන්න විදේශගතව සිට තම හසිත ප්‍රසාද් පුතාට ඔගේ වයස අවුරුදු 5ක් වන ගායුක මුණුපුරාට ඔගේ ඔක්තෝබර් 13 වෙනිදා උපන්දින සමරන චතුරිකා දියණියට ආශිර්වාද කරන්නට ඒ ලෞකික කලා ආශිර්වාදය ඉෂ්ට සිද්ධ වේවා. ධර්මයේ ජයග්‍රාහී දීලාවේ සැබරුම ගොඩන ගන්නට මේ ජීවිතය තුළම පින් නැති ඔබට ශක්තිය ලැබේවා. මේ දහම් හඬට සවන් දුන් දේවතාවෙනි සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. සම්බුදු සසුන රකිත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් පරම නිමල නිවනින් සැනසීමේ වාග්ය උදාපත් කොට ගනිත්වායි ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං සම්මා සද්ධම්ම දේශනං සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමත සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. අයිබෝවන් අපි නැවතත් සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට ධර්ම සාකච්ඡාව දෙවන පැය. විශේෂයෙන්ම හැමදෑම වගේ අදත් මේ ධර්මදේශනාවේදී ඉතා වටිනා දේශනාවක් ශ්‍රවණය කරලා අපට අපේ ජීවිතයට ධර්මය එකතු කරගෙන ඒ ඇසුරේ තවත් කාරණා විග්‍රහ කරලා දැනගන්නට ලැබෙන අවස්ථාව තමයි ධර්ම සාකච්ඡාව. අපි ඒ සඳහා යොමු වෙන්නට සූදානම් වෙන මොහොත නැවත වාරයක් අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේව කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් අද වැඩසටහන වෙනුවෙන් සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ආරම්භයේදීම සිහිපත් කරන්නට ඕන නෙත් රේඩියෝවේ කටින පුණ්‍යෝත්සවය හැමදාම අපි සිහිපත් කළා. නොවැම්බර් මාසේ 6-7 කියන දෙදින තමයි පවත්වන්නට නියමිතව තිබෙන්නේ. කූරගල පුදබිමේ පැවැත්වෙන මේ පින්කම වෙනුවෙන් ඔබට සහභාගී වන්නට පුළුවන් කියන කාරණාව නැවත නැවත සතුටින් සිහිපත් කරන්නට කැමති නිසා දීර්ඝ කාලයකට පසුව මේ පින්කමකට සහභාගී වෙන්නට ලැබෙන අවස්ථාව. නමුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් මේ පින්කමට සහ සම්බන්ධ වෙන්නට ඔබට හැකියාවක් තියෙන වගේ අපි සිහිපත් කරන්නට ඕනේ. නිසා ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට පින්කමට එකතු වෙන්න. ඒ වගේම මේ පින්කමේ තවමත් අපට මේ ශබ්ද පූජාවට ඒ වගේම ආලෝක පූජාවට දායකත්වය සම්පූර්ණ කරන්නට අපේ ශ්‍රාවකයන්ට හැකියාවක් ලැබිලා නැහැ. නිසා
ඔබට තවත් අවස්ථාව තිබෙනවා ඒ සඳහා දායක වෙන්නට අපි ආරාධනා කරනවා ඔබට 077යි 41යි 51යි 272 දුරකථන අංකයට කතා කරලා ඒ ශබ්ද පූජාවට ආලෝක පූජාවට දායක වෙන්නට කියලා. ඒ ආරාධනාවත් සිදු කරමින් අපි විශේෂයෙන්ම මේ පුදබිමේ අපි හාමුදුරුවෝ වැඩ ඉන්න පුදබිමේ ගම්පහ මිරිස්සවත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ කටිනෙත් කවද වේවිද ඒ කටින පින්කම කොයි ආකාරයෙන්ද පැවැත්වෙන්නේ කියන කාරණේත් ඔබට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ කාලයත් එක්ක අපේ ස්වාමීන් වහන්සේගේ කොහොම සූදානමක් තිබෙනවද කියන කාරණේ තාම අපිට දැනගන්නට ලැබුණේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳවත් අද සාකච්ඡාව අවසානයේදී ඔබට කාරණා සමීප කරවන්නට බලාපොරොත්තු වෙනවා. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අපේ පූජනීය නායක හමුදුරන් වහන්සේව නැවත නැවත පිළිගෙන අද සාකච්ඡාවේ ආරම්භය මට හිතෙනවා ජම්මාන්තර වෛරක්කාරයන්ගෙන් පටන් ගත්තොත් හොඳයි කියන කාරණේ අපේ හමුදුරනේ. අද දේශනාවේදී මම හිතන්නේ දෙවියෝ ගැන, එතකොට වෛරක්කාරයෝ ගැන, එතකොට පුණ්‍යක්ෂේත්‍ර ගැන මේ සියලු දේවල් පිළිබඳව කතා කරපු නිසා මේ ධර්මයේ හැම පැත්තකදීම උපයෝගී වෙන ආකාරය අපට තදින් දැනුණා. සහ එය සාකච්ඡාවට බඳුන් කළ තවත් කාරණා වහන්සේගෙන් දැනගත යුතු තවත් කාරණා ඉස්මතු වූවායි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඔබ වහන්සේට මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ අද සාකච්ඡාව ආරම්භ කරන්නට. ඇයි අපේ හාමුදුරනේ ජන්මාන්තර වෛර ඇති වෙන්නේ? දැන් ඒකෙදී සමහර දැන් බෝධිසත්වයාණන් වහන්සේ හොඳ චරිතයක්. උන්වහන්සේ තව කාටවත් වෛර කරන්නේ නැහැ. හැබැයි උන්වහන්සේට වෛරකාරයෝ ඉන්නවා. උන්වහන්සේ තව කාටවත් වෛර කරන්නේ නැහැ. හැබැයි උන්වහන්සේට වෛරකාරයෝ ඉන්නවා. ඒක සසරේ දිගටම එනවා. එහෙම එතකොට යම් කෙනෙක් හිතුවොත් එහෙම අනේ අපි ඉතින් හොඳට ඉඳලා කාටවත් වෛර නොකර මෛත්‍රී වැඩුවට වැඩක් නැහෙනේ. අපි ජන්මාන්තර වෛරක්කාරයෝ වෙනවා නම් සසරේ දිගටම එනවනේ කිය. ඒතර අපි හොඳෙන් වැඩක් නැද්ද? ඇයි අපිට ජන්මාන්තර වෛරක්කාරයෝ ඇති වෙන්නේ? වාසනාවන්ත පින්වත්නි, ජන්මාන්තර කියන වචනේ අපි ඉස්සර වෙලම ඒ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නට වටහාගෙන තෝරාගෙන පැහැදිලි කරගන්න එක හරි වටිනවා. ජන්ම කියන්නේ උපදිනවා. අන්තර කියන්නේ එක් මරණයකින් පසු නව භවයක් කරා ගමන් කරන යම් කිසි ශක්ති ප්‍රවාහයක් ඇද්ද ඒක ජන්මාන්තරයි. එහෙමයි. එතකොට බුදු බව පිණිස යන ගමනේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව ගොඩනැගිච්ච ජන්මාන්තර තත්වයකින් තමයි සම්මා සම්බෝධිය ලැබුණේ. මවගෙන් විවරණ ලබා ගත්ත දවසේ ඉඳලා උන්වහන්සේගේ හිත ඇතුලේ උපාදානයක්, තද අල්ලා ගැනීමක් තිබුණා. අම්මගෙන් දුන්න විවරණය එක ජන්මයෙන් ජන්මයට ජන්මාන්තර වශයෙන් අතරක් නැර ගමන් කළා. හොඳ චේතනාවක් විදිහට. සම්මා සම්බුද්ධ පදවිය දක්වාම. එතකොට එක පෞද්ගලික එකක්. මේ ලෝකය ක්‍රියාත්මක වෙන හැම වෙලාවෙම ද්විත්ව අරගලයක් තුල. කියන්නේ ඕනම දෙයක දෙපැත්තක් දෙයක් තියෙනවා. දෙපැත්තක් තියෙනවා. හිරු නැගුණ බව අපි දැනගන්නේ කොහොමද? රාත්‍රී කාලයේ තීච්ච නිසා. හිරු බැහැලා තිබ්බ කාලයක් තියෙනවා. හිරු බැහැලා තීච්ච කාලයක් තියෙනවා. අවුව ඒකට විරුද්ධව වැස්ස. ඉර හඳ යුගලපද. හොඳ නරක. ධර්මය අධර්මය. මේ තමයි ලෝක ක්‍රියාකාරීත්වය. මේකට නේද අෂ්ටලෝක ධර්මය කියන්නේ. ඒක දිහා බැලුවම අපට හොඳට මේක පේනවා. එතකොට ජන්මීය සාධක අනුව පුද්ගලික ජීවිතයේදී සසර තරණයේදී පෞද්ගලික හුරු පුරුදුකම් ජන්මයෙන් ජන්මයට ගමන් කරනවා. ඒ වගේම බාහිර ලෝකය ඇසුරු කරද්දී බාහිර ලෝකයේදී ජන්මාන්තර වශයෙන් ඇති කරගත්තා වූ මානසික ඇලීම් හෝ ගැටීම්ද සසර පුරාවටත් ගමන් කරනවා. ඒකටත් කියන්නේ ජන්මාන්තර කියලා. අපි දැන් වෛරකාරයෝ ගැන විතරක් නෙමෙයි ජන්මාන්තර දකින්න ඕනේ. දැන් අපට ජන්මයෙන් ජන්මයට යන දේවල් මේ. ඔව් මට හිතෙනවා නම් වරුණ පුතා ගැන බැලුවොත් උදාහරණයක්. මට දැනෙනවා නම් පුත්‍ර ස්නේහයක්. මේ මෑත ඈත මේ භව සසරේ මගේ දරුවෙක් වෙලා ඉන්නේ. මේ භවයේදී මේ සබාදහමේ නියදියට අදාළව මුණ ගැහුණු විට අන්න ඔබට දැනෙනවා මා තුල දරු සෙනෙහසක්. ඔබට දැනෙනවා නම් මා තුල පිය සෙනෙහසක්. ඒක ජන්මාන්තර වශයෙන් ගොඩනගාගෙන එන සුබදායි දෙයක්. නිවන් පිණිස යන ගමනේදී අපට මුණ ගැහෙන සියලු කල්යාණ ගුණ ඇති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම සතර ප්‍රාර්ථනා කරගෙන එන අයයි මේ. ජන්මාන්තර හිතයිශී බව ජන්මාන්තර බැඳීමයි. ඒ කියන්නේ ජන්මාන්තරව හොඳ දේවල් පුරුදු කරපු අය හොඳ දේවල් ලෙසට එකතු වෙනවා. නරක දේවල් පුරුදු කරපු අය නරක දේවල් වලට එකතු වෙන අවස්ථා තියෙනවා. ඔව් දැන් අපි ධම්මජාතකයේ දේශනා කළේ ඒකමනේ. දැන් දෙව්දත්තරට දිව්‍ය ලෝකේ ගියත් අර පරපුරම එහෙ ගියා සෙට් එක පිටින්. ආයේ මනුස්ස ලෝකේ කොහරි සත්ත්ව ලෝකෙක උපදිනවා නම් ඒ අර සෙට් එකම ආපහු වෙනවා.
ඒ සත්ව ලෝකෙටත්. එහෙමයි. සමාන ධාතු සමාකාරයෙන් එකතු වෙනවා. ඒකතු වෙනවා. එතකොට දැන් හැම බෝධිසත්වයෙකුටම අර සින්දුවක තියෙන පෙරම් පුරණා බෝසතුන්ටත් මාරසෙන් සිටියෝ. ඉතින් එහෙනම් අපට නැතුවද මාරසේනාවෝ කියලා අපි කියන්නේ. එහෙමයි. එතකොට මාරසේනාවෝ දෙවිවරු වශයෙන් මාරසේනාවොත් වෙනවා, මනුෂ්‍ය වශයෙන් මාරසේනාවොත් වෙනවා. ඔව්. දැන් අම්මා කියන්නේ මූණන් මාරදිව්‍ය පුත්‍රයෙක් වෙන්න ඇති මට කියලා කියන්නේ සමහර වෙලාවට. ඔව්. මන් දන්නේ මේ හදයා මගේ මෙච්චර පලි ගන්නේ මොකද මේක ජම්මාන්තර වෛරකාරයෙක් කියලා මට හිතෙනවා කියලා මිනිස්සු කියන්නේ. කෙනෙකුගේ ජීවිතයේ අර මං කියපු හැටියට ඉර එළිය වෙන්නේ. දිවා තපති ආදිච්චෝ. ආලෝකයේ වටිනාකම දැනෙන්නේ අඳුර හිටපු කෙනෙක්. ඒතර බෝධිසත්වයන් වහන්සේගේ පෙරම්පුරා යන ගමන ශක්තිමත් වෙන්න නම් දෙව්දත්තර කෙනෙක් ඉන්නම ඕනේ. ඒ කියන්නේ උන්වහන්සේ ආලෝකය නම් අඳුර තියෙන්නම ඕන ආලෝකය පේන්න. ආඳුර තියෙන්න මොන ආලෝකේ. එහෙම නැතුව බෝධිසත්වයාණන් වහන්සේ හැම භවයකම හොඳ චරිතය සුදු චරිතය වෙලා පින් කරනවා කුසල් කරනවා. එතකොට කොහොමද ජන්මාන්තර වෛරක්කාරයේ පස්සෙන් එන්නේ කියන කාරණේදී අපිට ඒ කියන්නේ තමන්ගේ හොඳ තව එලි දක්වන්න තමයි මේ ජන්මාන්තර වෙන්නේ. ඔව් දැන් භාග්‍යතුන් වහන්සේ උදාහරණයක් වශයෙන් හිතන්න අනිත් පැත්ත අපි මෙහෙම හිතමුකෝ. මේ මනුලෝ තලයට පහළ වෙන්නේයි කියලා ආරාධනා කරපෙලාවේ දිව්‍ය ලෝකේ වැඩ ඉන්න අපේ බෝධිසත්වයන් වහන්සේට සාම්පති මහ බ්‍රහ්මයා සාම්පති මහ බ්‍රහ්මයා ආරාධනා කරපු වෙලාවේ මොනවද බැලුවේ? පස් මහ බැලුම් බැලුවා නේ. ඒකේ පළවෙනි එක මොකද්ද? කාලය. ධර්මයේ දීප්තිමත් වෙන්නේ අධර්මය මිත්‍යා දෘෂ්ටිය වැපිරිච්ච කාලෙක. මිත්‍යා දෘෂ්ටි නැති කාලේ සම්මාදිට්ඨිය වටිනාකම තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් ගැන කතා කරන්නේ. දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් බලලා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඔය හේතුව නිසා. එහෙමයි. එතකොට අපි මෙන්න මේ ටික හොඳට වටහා ගන්න ඕනේ. මේ ටික මනවින්ම තේරුම් ගන්න ඕනේ. එතකොට බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතය තුළ ස්වභාවයක් තමයි ඒක මොකද සනාතන ධර්මයක් කියලා කිව්වත් කමක් නැහැ. පලිබෝධකයෙක් කෙන එක. පලිබෝධ නැත්තම් බුදු කෙනෙකු ලෝකේ පහළ වෙන්නෙම නැහැ. දැන් දුකක් නැත්තම් සැපක් නැහැනේ. එහෙම. සැපක් නැත්තම් දුකකුත් නැහැනේ. ඒ නිසා ජන්මාන්තර වශයෙන් මේ ගමන එන එක සනාතන ධර්මයක්. දැන් අපි සාමාන්‍ය ජීවිතය තුළ ඇතැම් වෙලාවට බිරිඳ ස්වාමියා අතරත් ඔය වගේ ප්‍රශ්න එනවානේ. සමහර බිරින්දෑවරු කියනවා ස්වාමියාට මගේ ජන්මාන්තර කරුමයකටද මන්ද මේ වගේ ජන්මාන්තර වෛරක්කාරයෙක් විදිහට මේ මිනිස්සු හම්බුනේ කියලා. ස්වාමියා කියන වගේම බිරිඳත් එහෙම කියන අවස්ථා තියෙනවා, දෙපැත්තටම කියනවා. එතකොට ජන්මාන්තර වෛරයකටද නෙමෙයි. අපි ඒක හිතන්න ඕන මගේ ජන්මාන්තරව හොඳ ඉස්මතු කරන්නට මේ අවස්ථාවක් වුණා කියලාද? තෙන්ම සමහර වෙලාවට අපි හිතමුකෝ මව්පියන්ට එකම පුතෙක් ඉන්නවා. එකම දුවෙක් ඉන්නවා. දැන් සියලු කැපකිරීම් අර අම්මා හෝ තාත්තා සමහරට අම්මයි තාත්තයි දෙන්නම මේ දරුවා වෙනුවෙන් කැපවීම කළේ. ඔව්. දැන් එතකොට කාක් කෙරෙහිද තද බැඳීමක් තියෙන්නේ? දරුවා කෙරෙහි. මේ දරුවා නොසිතූ විරු අන්දමින් වෙනස් වුණා. එක්කෝ පාප මිත්‍රයන්ගේ ආශ්‍රය නිසා නිරන්තරයෙන්ම හිත රිද්දනවා. දැන් මව්පිය දරුවා ගැන කලකිරලා ඉන්නේ. එක්කෝ අවාහ විවාහ වෙනවා. ඒ බිරිඳගේ ස්වාමියාගේ මාර්ගෝපදේශකත්වය නිසා සමහරට අර එකම පුතා හෝ එකම දුව අර අම්මා තාත්තට වෙනස්කම් කරනවා. වෛරකාරයෙක් වෙලා දැන් මොන වෛරකාරයෙක් කියලාද අපි කිව්වේ? ජම්මාන්තර වෛරකාරයෙක්. කාර්යයක් නැහිම කිව්වට. ඇයි මෙහෙම වෛරයක් ආවේ? මේ අම්මා සීල් සමාදන් වෙන කෙනෙක්. ගුණධර්ම පුරන කෙනෙක්. තාත්තත් එහෙමයි. ඇයි අපිට මෙහෙම වෙන්නේ? එහෙම වෙන්නේද? ඔබ මේ පින්දහම් කරගෙන ආවේ සසර දුකින් එතර වීම හොයාගෙන. ඔබට සසර දුක තේරුම් ගන්නට නම් සසර දුක ලැබෙන්න ඕනේ. ඔබට සසර දුක දීමේ සාධකයක් වශයෙන් තමයි අර දරුවා අර විදිහට හිත රිද්දුවේ. ඔබට දැන් අතහැරලා යන්න බැරි දෙයක් නැහැ. හොඳට මතක තියාගන්න. අපිට අතහැරලා යන්න බැරි තරම් තදට බැඳීමක් ඇති පෙම්වතෙක් වේවා, පෙම්වතියෙක් වේවා, දරුවෙක් වේවා, බිරිඳක් වේවා, ස්වාමියෙක් වේවා, වෙන කවුරු හරි කෙනෙක් වේවා. ඔබට අහිමි වෙනවා නම් එතනම තමයි වාසනාව තියෙන්නේ. මොකද හේතුව? ඇලීම කඩන්න වෙන ක්‍රමයක් නැහැ. ඇලීම කඩන්න ඇලුණු තැන පිළිබඳව කලකිරෙන්න ඕනේ. දැන් එතකොට ඇලුණ තැන පිළිබඳ කලකිරෙන්න ඕන. අපි කරන්නේ ඇලුණ තැන පිළිබඳව ගැටෙන එක. ඒක වැරදි දෙයක්ද එතකොට? ඇත්තට වැරද්දා. මොකද මේ ධර්මයේ මේකටනේ මේ ධර්මයේ ධම්මානුස්සති කියන්නේ ඕකටයි. දැන් අපි හිතාගෙන ඉන්නේ සෝආකාත භගවතා ධම්මෝ මේ කියන ගුණ හය මෙනෙහි කර කර භාවනා කරilla ධම්මානුස්සතිය කියලානේ. එහෙමයි සර්. මම ඊට වඩා වෙනස් හා පුළුල් හා ප්‍රායෝගික වැඩපිළිවෙලකටයි මේ ධර්මය ගෙන යන්නේ. ලෝකයේ සියලු ආගම් ශාස්ත්‍රවරු ඇත්තටම පහළ වෙන්නේ ධර්මයේ දේශනා කරන ඔය ටිකටනේ. අපි ඒක තේරුම් ගත්තේ නැතුවට ඒක ශාස්ත්‍රවරුන්ගේ වැරද්ද නෙමෙයිනේ. ඔව්. අපි වැරද්ද. අපි ධම්මානුස්සතිය කියේ ගුණ හය විතරක් මෙන්න මේ ගුණ ධර්මයේ තුල තියෙනවා කියලා හිත ඉන්නවා.
ගොටුකොළවල මේ ගුණේ තියෙනවා හරි. ගොටුකොළ ගුණයි. හිතේ හිතට ගුණේ ලැබෙන්නේ. නමුත් අපි පාවිච්චි කරන්නේ වැරද්ද ගොටුකොළේද? නෑ. මම පාවිච්චි නොකරන එක. අපි පාවිච්චි කරමු. ධර්මයේ පාවිච්චි කරමු. දැන් පින්වත් ඔබට කාගෙන් හෝ චිත්ත පීඩාවක් එනකොට මේ යුගයේ යම්තාක් බුදු පිළිස ඉන්නව නම් නිවන් දකින්න සුදුසුකම් ඇති අය සියල්ලෝම දවසින් දවස කරදර වැඩි වෙත්වා. ඇලුන තැන් පිළිබඳ කලකිරීමම ඇති වෙත්වා. ඒ කියන්නේ අර ප්‍රතිපක්ෂ ප්‍රධාන දැන් හොඳට නරක තියෙනවා, සුදුට කළු තියෙනවා, එළියට ආලෝකයට අඳුර තියෙනවා. මේ වගේ එකපාරටම ප්‍රතිපක්ෂ තියෙන එකට වඩා අතරමැදි එකක් තියෙනවායි කියලා හිතන්න ඕනේ. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන විදිහට ඇලීමට පස්සේ තියෙන ඇලීමේ අනිත් පැත්ත ගැටීම. ගැටීමට එන්න කලින් තියෙනවා මැද තැන. ඒක කලකිරීම, අවබෝධයෙන් කලකිරීම කියන තැන එතෙන්ට එන්න ඕන අපි එතකොට. එන්න ඕන. තව එකක් තියෙනවා. දැන් යමක් අත්තරින්ද ඒ පිළිබඳව හිතරි දෙන්න ඕන නැහැ. නැත්නම් මිනිස්සු වරදවා තේරුම් ගන්නවා. එහෙම දෙයක්ත් තියෙනවනේ. හිතරි දෙන්න ඕන නැහැ. බිරිඳ හොඳයි, ස්වාමියාත් හොඳයි, දරුවොත් හොඳයි, උභය කුල වංශයමයත් හොඳයි, සතුටෙන් ජීවත් වෙනවා, පින් දහමුත් කරගන්නවා. ඒ අය කලකිරෙන්නේ කොහොමද එතකොට? හැබැයි හැමෝම කලකිරෙන්නත් ඕන. ඒගොල්ලෝ කලකිරෙන්නේ මේ සංසාරයේ ස්වභාවය තේරුම් ගැනීමටයි. මම මීට පෙර ගිය ඉරුදින ධර්ම දේශනාවදී කිව්වා සුඛා පටිපදා කිප්පවිඤ්ඤා. මට සසර ගැන කලකිරීම උපදවා ගන්නට නම් මේ ඇලීම් වලින් මගේ හිත නිදහස් වෙන්න ඕන. දැන් මගේ දරුවෝ මට ඕන කරන තැනට ආවා. මගේ ස්වාමියා මට ඕන කරන තැනට පිහිටියා. මාත් එක්ක ගුණ ධර්මාවතේ දෙනවා. දැන් ඉතින් මට කිසි ගැටලුවක් නැහැ. දැන් මට ඇලෙන තැනක්වත් ගැටෙන තැනක්වත් නැහැ කියලා සැපෙත් නොඇලී එයාට නිවන ඉලක්ක කරගෙන යන්න. ඒ කියන්නේ Taman තුල අනාත්ම සංඥාව තියෙනවා නම් ওই ප්‍රශ්නේ නැහැ. මමය මගේ කියන හැඟීමක් ඇති වෙන්නේ නැත්නම් එතන කැඩිලා. එතන කැඩිලා. එතන සක්කාය දිට්ඨිය කැඩිච්චක් කියලා කියන්නේ එතන ඉහට යනවා කියන එකමනේ. එහෙමයි. දැන් එතකොට මේ මමය මගේ අනාත්ම සංඥාව ඇති වුණත් අපට යුතුයකම් වගකීම් ලෞකිකව ජීවිතය තුළ හානියක් නොකර කරන්නට හැකියාවක් තියෙනවද? තියෙනවා. සියලු යුතුයකම් මේ ආකාරයෙන්ම සිද්ධ කළ යුතුයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් විශාකාව. අපි හැමදාම කතා කරන පොදු උදාහරණයක් නේ. එතකොට කොච්චර මාර්ගඵලලාභින් හිටියද? දැන් මා නිතරම ඉස්පතු කරන නම් කීපයක් තමයි සිරිවඩ ගැන. සිරිවඩ. ගටිකාර ගැන. අනාගාමී අය. නමුත් බලන්නකො ලස්සන ගෘහස්ත ජීවිතයක්. පාලනය කළා, පෝෂණය කළානේ. ඒ කියන්නේ ඒ අනාත්ම සංඥාව තුලත් අන්තයට යන්නේ නැහැ කියන්නේ. නෑ. අනාත්ම සංඥාව තුල අනාත්මය සංඥාව ඇති වුණාට පස්සේ කියන්නේ අනාත්ම අවබෝධය ඇති වුණාට පස්සේ ආයිත් ඒකේ අන්තයට යamak නෑ. අනාත්මය අනාත්මෙම තමයි. එහෙමයි. කිසි කෙනෙක් කිසි දෙයක් මගේය කියලා අරගෙන නෑ. නමුත් යුතුයකම් කියන එක අමතක වෙලා නෑ. ඒ කියන්නේ දැන් අපි බෞද්ධ මං හිතන්නේ හොඳ තැනක් ඔබ වහන්සේ මේ පැහැදිලි කරන්නේ. අපි බෞද්ධයෝ වැරදියට වටහාගෙන තියෙන තැනක් ඔතන මට හිතෙන විදිහට ස්වාමීන් වහන්සේ. දැන් සමහරු කියන්නේ මමය මගේ කියන තැනම අත්හැරියාය කියන්නේ සියලු දේවල් අත්හැරීම කියන තැනට යුතුයකම් වගකීම් එකත් අත්හැරලා දාන මට්ටමට එනවා. බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා. පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා. දැන් උදාහරණයක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වෙන්නට ආපු සමහර ශ්‍රාවකයෝ ගිහියෝ කියනවා ස්වාමිනී පැවිදි වෙන්න ඕනේ. ඉතින් අහනවා වන් හොන් විවාහ වෙලාද? එහෙමයි. අවසරයක් ලබා ගන්න පුළුවන් නෝද? ඒක නම් ටිකක් අමාරු වෙයි. ඔබේ වගකීම් යුතුයකම් ඉවරද? ඉවර නෑ ස්වාමීනි. මව්පියන් දිනේ දරුවා මං බුදුහාරු හරි ආත්මාර්ථකාමී වෙලා නෑ කවදාවත්. ආත්මාර්ථකාමී වෙන්න ඉඩ දීලත් නෑ. හොඳයි. ඔබට ගෘහස්ත ජීවිතයේ ඉඳගෙනම නිවන පිළිබඳ කටයුතු කරන්න පුළුවන්. මොකද ඔබ ඔබේ යුතුයකම් පැහැර හරින්න බෑ. දැන් මේ බණත් අහලා ධර්මාබෝධය ලැබපු උත්තමයෝ පැවිදි සම්පදා වෙන්න ඉල්ලන්නේ. භාග්‍යවතුන් වහන්සේ මොකද අනිත් පැත්තට කියන්නේ? නෑ ඔබේ යුතුයකම් පද්ධතියක් තියෙනවා. ගිහිව ඉන්න. ඒ ටික ඉෂ්ට කරලා ඉන්න. ඔබ ගිහියෙක් කො ඉඳගෙන ටික කරන්න. ඒ කියන්නේ දැන් ඔය අපේ හිතන මිනිස්සු හිතන විදිහක් තමයි මගේ සියලු වගකීම් යුතුයකම් එතකොට රටට සේවය කරන දේවල් මේ ඔක්කොම කරලා ජීවිතේ සන්දේහාභාගී මන් ධර්මයට එනවා කියලා. ඒක එතකොට අමු මිත්‍යාවක්. තමන්ට තමන්ගේ ජීවිතයේ යුතුයකම් වගකීම් රටට කරන සේවාවල් මේ ඔක්කොම කරන අතරතුර ධර්මයට බැස ගන්න අවහිරියන්නේ. අචරිත්ව බ්‍රහ්මචර්යය. ළමා වයසේ ඉලන්දාරි වයසට කම්ම කැපවීමෙන් ඉගෙන ගන්නවා. ඔව්. ගුණ ධර්ම ටිකත් පුරනවා. දැන් අපි හිතන්න අපි අපේ පාසල් වල ගත්තත් අපි ආගම සිහිපත් කරලා ආගම වෙනුවෙන් කාලච්ඡේද දෙකක් හරි සතියට වෙන් කරලා ආගම පිළිබඳ ගුණ සුවඳ දරුවන්ට දෙනවා. ඒ සමහරවිට මේ පාසල තුලම ඉන්නවා හොඳ ධර්ම කතිකයෝ. එහෙමයි. මම මගේ ජීවිතය අත්දැකලා තියෙනවා. ගිහි දූවරු, ගිහි පුත්තු ඒගොල්ලන්ගේ මව්පිය ආభాසයත් ලබාගෙන පෙර භවයෙන් ගෙනාව පුහුණුවක් ලබාගෙන ශිල්පීය ඥානයත් මුල් කරගෙන හරිය ලස්සන ධර්ම විග්‍රහ කරන්න පුළුවන්. එහෙමයි සර්. ඒගොල්ලෝ කතාවක් පැවැත්වුවත් ගීතයක් ගායනා කළත් බෞද්ධ ගීතයක් ගායනා කරන්නේ. කතාවක් පැවැත්වුවත් දහම් කතාවක්. රචනාවක් ලිව්වත් ඒගොල්ලෝ වැඩිපුර බර කරන්නේ ධර්මයේ පිළිබඳව. එතකොට වයසට ගිහිල්ලා නෙවෙයිනේ. එහෙමයි.
දැන් හිතන්න දැන් මේ සෙවනෙත් මෙවරත් පැවිදි බවට පත් වෙන්න බලාපොරොත්තු වෙන පුංචි දරුවෝ ඉන්නවා. සමහරට ඒ පවුලේ එකම පුතා. නමුත් පැවිදි වීමේ බලාපොරොත්තු ඇති කරගෙන තියෙනවා. එහෙනම් ඒ අය අචරිත්වා බ්‍රහ්මචර්යයන්නේ ඉගෙන ගන්න කාලේ මේ ගුණ ධර්ම වලින් හිත පෝෂණය කරන වයසට ගිහින් නැහැ. එහෙමයි. අචරිත්වා බ්‍රහ්මචර්යයෙන් අලද්දා යොබ්බනේ දන. තරුණ කාලේ සියල්ල අනිත්‍යයි දුකයි කියලා ධනෙ නූපදවයින් දෙපා කිව්වා. තරුණ කාලේ හොඳට ධනෙ උපදවන්න ඕන. හැබැයි සේදා වක්කිතෙහි ධම්මිකේහි ධම්මලද්දේන භෝගෙහි. ධාර්මිකව ලබාපු භෝග සම්පත් ඇති කෙනෙක් වෙන්න. ධර්මයේ අනුවම ජීවත් වෙන්න. දැන් අතර සංස්කෘත ශ්ලෝකයකුත් මට මතක් වෙනවා. අජරාමරවත් ප්‍රඥා විද්‍යා මාර්තංච චින්තයේත් ගෘහීති විවක්ෂේසු මුර්තුනා ධර්මමාචරේ. ධර්මයේ හැසිරෙන්න කිව්වා හැම කලම මාරයා කෙස්වලල්ලෙන් අල්ලාගෙන සිටින්නේ සිතා. හැබැයි නොමරෙන්නේ උන් සිතියා ඉගෙන ගන්න කිව්වා. කොච්චර දේවල් තියෙනවද බලන්න. ඊළඟට ජීවිතේ වයසට යනකොට හොඳට කිරෙන් පැහිච්ච කරලක් වාගේ ධර්මයේ පෝෂණය වෙලා. අර දෙකම අත්තරලා වයසට ගිහින් කරන්න හිතාගෙන ඉන්නව නේද? ඉඳගත්තු තැන නැගිට ගන්නත් බෑ. ධර්මයේ හිතේ නැගිටිනොත් යා. එතකොට අර මට හිතෙන්නේ වයස් මට්ටම වැඩි වෙනකොට ඇලීමත් කරන තැන වැඩිපුරම වෙන්නේ ගැටීමට තමයි බර වෙන්නේ. ඇලීමත් වැඩි. ඇලීමත් යතුරු පොදිය උසගෙන ඉන්න පෙතර යතුරු පොදියක්. එහෙමයි. නාකියෙන්න. සියල්ල අත්තරින්න ඕන එකේ. ඒකයි සසරේ පුරුද්ද නැත්නම් මේ භවයේ පොතියේ ඉඳලා ඒ දක්වා ආපු පුරුද්ද තමන්ගේ ප්‍රබලව මතුවෙනවා. දැන් මතුවෙනවා කියන්නේ ඒක මොන ස්වභාවයක්ද මන් දන්නේ නැහැ. අල්පතරයකටද බහුතරයකටද මන් දැන් එහෙම තියෙන්නේ. ඒගොල්ලෝ වයසට යන්න යන සල්ලි වලට හරි ආසයිනේ. එහෙමයි. ඊළඟට වයසට යන්න යන කෑම වලට හරි ආසයිනේ. හරි පෙරේතයි. අවශ්‍ය නැති කිසි දෙයක් නැහැ. හැමදේම අවශ්‍යයි. යෝගට් කෝපත් ගෙනවනේ යෝගට් කෝපෙත් ඇඳ යට. අරන් තියාගෙන. ඔව්. ගී පැවිදි ભેදයක් නැහැ ඒකට. වයසට යන්න තවදුරටත් වයසට යන්න මටත් වෙන්න පුළුවන්. හිත ඉන්නවා එහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් මානසිකව හරියට ධර්මයේ පිහිටපු නැති හිතකට එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධර්මයේ හරියට පිහිටලා ධර්මයේ හරියට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා නම් ওই ප්‍රශ්න නැහැ. ওই ප්‍රශ්න නැහැනේ. දැන් උදාහරණයක් වශයෙන් දුෂ්ටකම. දැන් අපි හිතමු පොල් ගන්නවා කියලා ගෙදර. දැන් අම්මයි ලේලි වෙන උයන්නේ කියලා හිතමු. පොල් ටික ගාලා පොල් කට්ට ගිහින් ඇඳයට තියා ගන්නවනේ ලේලි ලිපට දායි කියලා ඉරිසියාවට. කොච්චර දුෂ්ට ඇද්ද බලන්න. හැබැයි ඉතින් මේ සාදු කී ඉන්නේ. බණක් ඇහෙන්න බෑ සාදු කියනවා. පුදුම සිල්වත් සිල් බේරෙනවා. අපොයි සිල් බේරෙනවා. නමුත් දුෂ්ටකම් කෙලවරක් නෑ. නාකි වෙන්න හිත සුද්ධ කරගත්ත නැත්නම් නාකි වෙනා මොකවත්ම කරන්න බෑ කියලායි මම මේ කියන්නේ. හොඳයි. හිතන්නේ හොඳ ආදර්ශයක් මේ ලබා දෙන්නේ. ධර්මයේ ප්‍රායෝගිකව නියැලෙනකොට ඇතිවෙන ගැටලුයි මේ සාකච්ඡා කරන්නේ. ඒ තුලින් ඔබට ආලෝකයක්ම තමයි පහළ වෙන්නේ ජීවිතේට. දැන් එතකොට මේ පෞද්ගලික වශයෙන් පුද්ගලයා කේන්ද්‍ර කරගත්තු ජන්මාන්තර ස්වභාවය, වෛරකාර ස්වභාවය සහ හොඳ නරක පිළිබඳවනේ. අපි ඕක රටකට එහෙම ජන්මාන්තරව වෛරක්කාරයෝ බිහි වෙන්න පුළුවන්ද? මම දැන් අර ඔබ වහන්සේ අවසානයේදී මට මේ පුණ්‍යක්ෂේත්‍ර ගැන සිහිපත් කළානේ. මට එතනදී මතක් වුණේ අර අමරදේව මහත්තයා කියන සින්දුව මේ පින්කෙත හෙළ රණ දෙරණේ යලි ඉපදෙන්නට හේතු වාසනාව වේවා කියලා. එහෙම කියපු අපි දැන් සමහර අය මේ රටටත් ගරහන අනේ මේකේ නම් ආයි ඉපදෙන්න එපා කියලා. ඒ කියන්නේ රට පිළිබඳවත් පුණ්‍යක්ෂේත්‍රයක් විදිහට අපි අපේ රට දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ධාතු මන්දිරයක් වගේ පුදුම ගෞරවයකින් ශ්‍රද්ධාවකින් ශාස්ත්‍රූන් වහන්සේට නැමදුම් කරන එහෙම රටක් දැන් එකපාරට වෙනස් වෙලා අධර්මයේ බලවත් වෙනවා වගේත් පේනවා. අපි හංග දැන් එතකොට රටකට ඒ කියන්නේ ජාතික වශයෙන් රටක් වශයෙන් එහෙම වෛරක්කාරයෝ රට තුලින්ම ගොඩනගෙන්නට පුළුවන්ද? එහෙම මේ රටෙන් පලි ගන්නවායි කියලා මේ රට විනාශ කරනවායි කියලා එහෙම හැඟීම් පහළ වෙන්න පුළුවන්. ඇත්තයි. දැන් එහෙම Tamanට මෙහෙම හිතමුකෝ යම්කිසි කෙනෙක් යුක්ති ධර්ම අනුව ජීවත් වෙනවා. අහිංසකව ජීවත් වෙනවා. යම්කිසි පිරිසක් ඒ විදිහේ ධාර්මිකව ජීවත් වෙනවා. ඔවුන්ට යම් මඩන්තේට්ටම් පලිබෝධ අපහාස කරදර දීලා අන්තිම වෙලාවේ මරලත් දානවනම් උපරුපන් ජාතිත් මම මේ ජාතියෙන් පලි ගන්නවා කියලා හිතන අය ඉන්නවනේ. ඒ නිසා ජම්මාන්තර වෛර රටකට එන්න පුළුවන්. ඒක හැබැයි ඒ ජම්මාන්තර වෛර එලි දකින්න ඒ රටේ පරිසරය සකස් වෙන්නත් ඕන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ප්‍රභාකරන් කියලා කියමුකෝ උදාහරණයක්. ඔවුන් මේ රටේ ජම්මාන්තර වෛරක්කාරයෝ වුණා. මතුමත්තරත් ජම්මාන්තර වෛරකාරයෝ වෙනවා. ඔව් දැන් ඔය හොඳම ආසන්නම උදාහරණය දැන් අර යොහානී කියන තරුණ ගායිකාව ජාත්‍යන්තරයේ දිලෙනකොට අපේ රටේ කීර්තිය ගේනකොට දෙමළ ඩයස්පෝරාව ඒකට එරෙහිව මේ රණවිරුවෙකුගේ දියණියක් කියන තැන ඉඳලා පහර දෙන්න පටන් ගන්නවා. එතන මේ ජන්මාන්තර වෛරයගේ ජම්මාන්තර වෛරයක්. ඒ කියන්නේ මේ රටට කොතනින්ද කිලුටක් උපදවන්න පුළුවන්. එහෙමයි. මේ රටේ තියෙන කීර්තිරාවය අඳුරු කරන්න පුළුවන් කොතනින්ද? මේ රටට ජාත්‍යන්තර මට්ටමින් ලැබෙන ආධාර හෝ ණය පහසුකම් වළක්වන්න පුළුවන් කොහොමද? මේ රටේ මිනිසුන්
නිෂ්කාරණේ මැරිලෑන්ඩ් දෙන්න නැතුව දැන් මේ වෙලාවේ මේ පවත්වන එන්නත් වැඩපිළිවෙලට පලිබෝධ එල්ල කරන්න කොයිතරම් ජාත්‍යන්තර මට්ටමින් කුමන්ත්‍රණ තියෙනවද? සහ රට තුලින්ම මේ රටේ ස්වභාවික අපට තිබෙන උරුමයන් විනාශ කරලා විකුණන තත්ත්වයට හිත යොමු කරනවා කියන ඒත් වෛරයක්. ඇත්තටම වෛරයක්. දැන් ඒ තමන්ගේ ආත්මාර්ථකාමී හැඟීම් ඉෂ්ට කරගන්න දේශීය දේපොළ සියල්ලක්ම විදේශ සන්තක කරනවා නම් දැන් අපි හොඳටම පැහැදිලිව අපට පේනවා. සත්‍ය වශයෙන් කතා කරන්න ඕනේ. ජාත්‍යන්තර රටවල් කීපයක් අපේ රටට අත තියාගෙන ඉන්නේ. ඔවුන්ගේ අනසක මතුමත්තේ යුද්ධයක් තුලින් මේ රටේ තහවුරු කර ගැනීමේ අරමුණ තමයි හිතේ තියෙන්නේ. ඒකට ලොකු බලවේගයක් රට තුලින් ගොඩනගන්න සිද්ධ වෙලා තියෙනවා. එලිපිටම කතා කළොත් චීනය එක පැත්තකින් අල්ලන් ඉන්නවා, ඇමරිකාව ඉන්නවා, ඉන්දියාව ඉන්නවා. ඔව්. ඒ කියන්නේ මේ තුන්කොන් සටනක් තියෙන්නේ ලංකාව කේන්ද්‍ර කරගෙන. ලංකාව කේන්ද්‍ර කරගෙන. එතකොට හැබැයි මේකට අතපොවන්න නම් අතපොවලා ඉන්න නම් මෙහෙ අත අල්ලගෙන ඉන්න කෙනෙකුත් ඉන්න එපා. මෙහෙ ඒකට උඩගෙඩි දෙන. ඒකට සම්පූර්ණ ඉඩ අවකාශය සලසා දෙන පිරිසකුත් මේ වෙනකොට බිහි වෙලා තියෙනවා, බිහි වෙමින් තියෙනවා. ඒ තත්ත්වය ඉතා භයානකයි. ඒ තත්ත්වය ඉතා භයානකයි. මේ රටට එරෙහි වෛරකාරයෝ හැටියට අපි ඇය දැක්වට කමක් නැහැ. ඒ කියන්නේ දැන් මෙතනදිත් රටේ බාහිරව ඉඳලා රටට අතපොවන පිරිසක් ඉන්නවා. එතකොට රටේ ඒ අත අල්ලගන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. අපි මැද තැනක ඉඳලා අර ඔබ වහන්සේ කිව්වා වගේ කලකිරෙන මට්ටමක් ඉන්න එපේ හොඳ නරක කියන අතරේ අපි මැද ඉඳලා කලකිරිලා මේ දෙක දිහාම හොඳ අවබෝධයෙන් බලන්න ඕන කාලයක් එතකොට මේ. පැවිදි ගිහි කවුරුත් එහෙමයි. විශේෂයෙන් පැවිදි පක්ෂය. මේ වෙලාවේ වන්දි බට්ටියෝ වෙන්නේ නැතුව. Tamanට ලැබෙන ලාභ ලෝභ මොන හරි දේවල් නිසා නරක පැත්තට ආවඩන්න නැතුව. භික්ෂුවගේ කාර්යභාරය ජාතික භික්ෂුවක් හැටියට ගත්තොත්. ජාතික භික්ෂුවගේ කාර්යභාරය ජාතික භික්ෂුව ක්‍රියාත්මක විය යුතුයි. එහෙමයි. හැම වෙලාවෙම අපට මේ භික්ෂුව වර්ගීකරණය කරන්නත් පුළුවන්, මිශ්‍ර භික්ෂුවක් දකින්න පුළුවන්. එක පැත්තකින් ජාතිය කාර්යභාරය භික්ෂුවගේ පූර්ණ වගකීම් බවට පත් කරගත්ත භික්ෂු පිරිසක් ඉන්නවා. එහෙමයි. ශාසනයේ කාර්යභාරය තමන්ගේ පූර්ණ වගකීමක් බවට පත් කරගත්ත භික්ෂු පිරිසක් ඉන්නවා. මේ ගැන විශේෂයෙන් අපි පැහැදිලි කරන්න ඕනේ. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ජාතික වමනාවත් ශාසනික වමනාවත් දෙකම මනා ලෙස තුලනය කරගෙන සම්පූර්ණ කරන. මේ තුන් කොටසම ශාසනයට ඕනේ. තුන් කොටසම ශාසනයට ඕනේ. එහෙමයි. එතකොට යම්කිසි ජාති හිතයිශී භික්ෂුවක් අර මං කියපු විවිධ පැතිවලට අපිට සමහර වෙලාවට පේනවා. දැන් ඉස්සර විවෘතව කතා කරපු, එඩිතරව කතා කරපු, ඇද නැතුව කතා කරපු, ඍජු පිළිවෙත්තුව කතා කරපු ඇතැම් භික්ෂූන් ටිකෙන් ටික දැන් පසු බැහැලා වාගේ පේන ගතියකුත් තියෙනවා. පොඩි වක්‍ර ගතියක් පේනවා. වක්‍ර ගතියක් පේනවා. ඒ නිසා එබඳු භික්ෂූන්ට අපි ආරාධනා කරනවා. ආරාධනා කළ යුතුයි ජාතිය. ඒ තමන්ගේ හෘද සාක්ෂියම සුව නම් හරි මේ වෙලාවේ. ඇත්තටම දැන් අපි හිතමු අපි අපේ අසාධාරණයක් අවිත්‍යයක් ළඟ පූජනීය මහානායක හාමුදුරුවෝ, අනුනායක හාමුදුරුවෝ සහ ජාතික මට්ටමේ ඉදිරියේ ඉන්න ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා මොකද්ද අපේ දායකයෝ ඉල්ලන්නේ? මොකද්ද මේ රටේ රටවැසියෝ ඉල්ලන්නේ? අනේ රට අස්ථාවර වේගන යනවා. අනේ රට අයිතියට මුල් තැන දීලා වැඩ කරනවා. අනේ ජාතික දේපොළ අපට අහිමි වේගන යනවා. අදට නෙමෙයි තව අවුරුදු 100ක හමාරක ඉදිරි කාලයේදී උපදින දරුවන්ට රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේලා මේ වෙලාවේ පෙරමුණ ගන්න කියනකොට අර පෙරමුණ නොගත් භික්ෂූන්ට පෙරමුණ ගන්න හැකියාවක් ඇති වෙන්න ඕනේ. ඒකටත් ඔව් ඒක නම් එහෙම තමයි කියනවා. ආය කවුරුවත් ගියාම ඒක එහෙම නෙවෙයි අපේ හැමදෙරේ ඔය තරහට ඔය කියන්නේ කොහම ඔව් ඒකත් එහෙම තමයි. ඒකද ඍජුපටි පන ගතිය. ඒ නිසා ජාතියට හතුරු බවට පත් වෙනවා. ඇයි මේ ජාතියට මෙහෙම වෙන්න ඉඩ තැනුනේ කියන එක තව අවුරුදු ගණනාවක් ගියාට පස්සේ අපිට සාප කරනවා. අපි ජාතිය හතුරු බවට පත් වෙනවා බලන්න තව අවුරුදු 30 ගණනක් ඉදිරියට ගියා. ඒ කියන්නේ ඔබ වහන්සේ එතකොට කියන මේ කාරණාව තුල යම් කෙනෙක් හිතුවොත් එහෙම මේ පවතින රජය තමයි වැරදි අනිත් අය සුදුයි කියලා. එහෙම හිතන්න බෑ. ඒ කියන්නේ පොදුවේ සමස්ත දේශපාලනයේම ගොහරුවක් දෙසට එරෙන මට්ටම අපේ ඉන්නේ. ජම්මාන්තර වගේ මේ අවුරුදු 70 ගණනාවක් නිදහසින් පස්සේ. එහෙමයි. මේ අවුරුදු 70 ගණනක් මේක ශාස්ත්‍රීය මාරු ක්‍රමය, තට්ටු මාරු ක්‍රමය කියන්නේ. ඒ ක්‍රමයට පාලනය කරපු සියල්ලෝ මේ තත්ත්වයට වග කියන්න ඕන. දැන් ඉදිරියට තව දුරටත් ශක්තිමත් වගකීමක් පවතින රජයට තියෙනවා මේ වෙලාවේ. මොකද මේක හරිම තීරණාත්මක වෙලාවක්. අපි ඒක එඩිතරව කතා කරන්න. තීරණාත්මක වෙලාවේ තීරණාත්මක තීරණයක් ගැනීමේ කොන්ද කෙලින් ගතිය වර්තමාන පාලකයන්ට තියෙන්න ඕන. එහෙම නැති වුණොත් අර මං කියපු අත පොවාගෙන ඉන්න අය දැන් අත විතරයි පොවාගෙන ඉන්නේ. මුළු ඇඟම පොවනවා වැඩි ඈතක යනොත්. හොඳයි. තවත් ඒ ආශ්‍රිතවම කාරණාව. යම් කෙනෙක් ධර්මය අවියක් කරගෙන, ධර්මය උපමාවක් කරගෙන, ධර්මය හුවා දක්වමින් යම් බලයකට එනවා නම්
ඉන් පසුවාවට පස්සේ ඒ ඉනිමගට පයින් ගහනවා වගේ ධර්මය අත්තරලා දාලා අධර්මයට යොමු වෙනවා නම් ඒ තුල අකුසලයේ කෙසේද අපේ හාමුදුරේ ඒ අකුසලයේ දැන් පාලක දේශපාලන පැත්තෙන් හිතමුකෝ නිකන් සාමාන්‍ය විදිහට අපිට ඒක දැනෙනවනේ. එහෙම වුණාම ඒක අපිට මේ රටකටම බලපානවද? ඔව්. දැන් අපේ රටේ බුදුදහම මුල් කරගෙනම පාර්ලිමේන්තුවට ගිය පැවිදි ගිහි පිරිසක් හිටියනේ. ඒ අය එතෙන් ගියාට පස්සේ මොකද වුනේ? දැන් මම නැවත සාධකයක් කියන්නම් අපිට නැත්නම් නොවැම්බර් දෙසැම්බර් වලදී මතක් වෙන්නේ. සෝමහාමුදුරුවන්ට වෙච්ච සිද්ධිය. දඩබීමා කරගෙන, මුල් කරගෙන, පාලමක් කරගෙන ඔතෙන්ද ගිය පිරිසක් ඉන්නවා. අද වෙන්නතුරු ඒකට ඕන කරන සැබෑ යථාර්ථය මතු කළාද? ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් දැන් මේ වෙලාවේ පහුගිය කාලේ අපේ අර පල්ලි වලට බෝම්බ ගහපු සිද්ධිය පදනම් කරගෙන යම්කිසි ලකුණු දමා ගැනීමක් කරගන්න යම්කිසි පිරිසක් පෙළඹුණා. පාස්කුරහරි. ඒ ලකුණු තුල යම්කිසි තත්වයකට හදාගත්තා. නමුත් අද වෙනකන් සැබෑ වරදකරුවන් කවුද කියන එක හොයවුවද බැලුවද? අද ආපහු ඒක අමතක වෙලා උද්ඝෝෂණය කරන අයට කළු කොඩි දාන අයට මොනතරම් පීඩාකාරී මට්ටම් ලබා දීලා තියෙනවද මේ වෙනකොට? අර ධර්මයේ විකුණකට අතෙන් යනවා. මොකද ඒක හුඟක් ලේසි වැඩක්නේ. එතෙන් ගියාට පස්සේ ධර්මය අමතක වෙනවා. ඒකේ අනුතර කොහොමද? ඒකේ අනුතර ඕනට බලපාන්නේ නැද්ද ඊට පස්සේ? ඕනටත් බලපානවා. ඕනට නම් බලපෑවත් කමක් නැහැ. සමස්ත රටද බලපානවා. ඒ නිසා ජනතාව මීට වඩා සිහිනුවණින් බුද්ධිමත්ව උපදෙස් දෙන අය සිහිනුවණින් බුද්ධිමත්ව ඈත බලලා තමන්ගේ ළඟ ලාභය බලලා අහවල් යා අපිපත් කරගත්තොත් හොඳයි කියන තැනට යන්නේ නැතුව. දැන් අපිට හැම එක්කෙනාම පත් කරගන්න අපි උඩගෙඩි දීපු භික්ෂුන් වහන්සේලා මං අහගෙන මාධ්‍යයේ දිගින්ම සාකච්ඡා කරනවා අපිටයි ගහන්න ඕන මේකට. පොද අපි මේක අනුමත කළේ. කොයියම පැත්තේ හරි වේවා. පක්ෂ වේවා විපක්ෂ වේවා. අද ඒ අයට යම්කිසි තත්ත්වාබෝධයක් ඇති වෙලා තියෙනවා නම් පස්සේ කතා කරලා වැඩක් නැහැ නේ අපිටයි ගහන්න ඕන කියලා වැඩක් නැහැ. අපි ගුටි කන්න ඉස්සෙල්ලා ගුටි කන වැඩ නොකර ඉන්න මට්ටමට එන්න ජනතාව පෙළ ගසන්න ඕනේ. ඒක තමයි විය යුතු දේ. මම මේ හැංගි හොරා කියන්නේ මොකද්ද කියන එක රටට පැහැදිලි ඇති කියලා හිතනවා. හොඳයි. අපි හඳ එතකොට ඒ කියන්නේ අපි බෞද්ධයෝනේ වැඩි වශයෙන් ඉන්නේ. රටේ පාලකයෝ වේවා නැත්නම් සාමාන්‍ය ජනතාව වේවා වැඩි වශයෙන් ඉන්නේ බෞද්ධයෝ. බෞද්ධයන්ට පවට ලැජ්ජාව බය හිරියොත්ප්පයන් තියෙන්න ඕන කියලා අපි කියන්නේ. එතකොට ඒ අතරතුර මේ දේශපාලනය කියන ක්ෂේත්‍රය තුල හිරියොත්ප්ප අත්‍යවශ්‍ය වෙලා හිරියොත්ප්ප නැති නිසාද එතකොට මේ වගේ දේවල් කියන්නේ පවට ලැජ්ජාවක් බය නැති නිසානේ මේ වගේ දේවල් කරන්නේ. ඒකේ අකුසල කර්මය කෙසේද? ඒ කියන්නේ සමහරවිට ඒ පිළිබඳ දැනුවත් නැද්දන්නේ නැහැ. ඒ කියන්නේ හැඟීමක් නැද්දන්නේ නැහැ. මේ ජීවිතේ කෙලවර වෙනවා නැත්නම් මිය යනවා කොයි මොහොතේ මරණයද කියලා හැඟීමක් නැතිද දන්නේ නැහැ. ඇත්තයි. දැන් ලැජ්ජා බය දෙක නැති වෙනවනේ කරුණු කීපයක් නිසා. පළවෙනි එක තමයි ලාභය. ලාභය ළඟ ලැජ්ජාව බය දෙක අයින් වෙලා යනවා. එහෙමයි. යමකින්ද ලාභ ලැබෙන්නේ ඒක කොච්චර අයුක්තියෙන් අසාධාරණයෙන් ලැබෙන ලාභයක් හෝ කීර්තියක් හෝ තනතුරක් හෝ වේවා ඒක රැක ගැනීමට එතන ඉඳකට කැසකවනවා. එයාට බොරුවක් කියන්න ලැජ්ජ නැහැ. දැන් බලන්න අපට කොච්චර දැන් ජනතාවට ප්‍රසිද්ධියේ බොරු කියපු අය අපට අහු වෙනවද? එහෙමයි. එකම දේශපාලන පක්ෂයක් ගත්තත් තෙල් ටැංකිය පිළිබඳව එක්කෙනෙක් එක මතයක් ඉදිරිපත් කරනවා. නෑ එහෙම කිවිසුමක් අසංකලේ නෑ. ඒක අසං කරන්න බෑ. තව කෙනෙක් කියන නෑ එහෙම අසංකල්ලා තියෙනවා. එහෙම කියන්නේ කොහමද? ඔයාගේම පක්ෂය අහවලා මාධ්‍ය සාකච්ඡාවකදී මෙහෙම කිව්වන්නේ. එතකොට බලන්න අර දෙවනියට කියන එක්කෙනා හෝ පළවෙනියට කියප එක්කනට බොරුවක් කිව්වේ කියන එක රට ඉදිරියේ යනවනේ. නමුත් එළියට බහින්න ලැජ්ජ නැහැනේ. ආයෙත් වාද විවාද කරන්න එන්න ලැජ්ජ නැහැනේ. ඇයි ඒ ප්‍රකාශනය කරන්නේ කාගේ හරි අතකොළුවක් බවට පත් වෙලා. උඹ මේකට මේක උත්තරේ කියපන්. මේක බොරුවක් තමයි. එනොට මේක කියපන්. මේක බේරිල්ලට මේක කියන්න වෙනවා මේ වෙලාවේ. කියලා පසුබිමින් දැන තල්ලුවක් එක තමයි ඒක කරන්නේ. අර තනතුරට තියෙන ලෝභකම නිසා නේද? ධනෙට තියෙන ලෝභකම නිසා විතරක් නෙමෙයි. තනතුරට අනෙකුත් තියෙන සැප පහසුකම් සියල්ලටම තියෙන ලෝභකම නිසා ලැජ්ජ බය අතෑර. අර නිකන් කතාවට අපි කියන ලැජ්ජනහර කපාපු. එහෙමයි. පිරිසක් තමයි අපිට වඩා ඉදිරියෙන් ඉඳගෙන රට පාලනය කරනවා කියලා අපිට පෙනෙන්නේ. බහුතරයක්. ඉතින් ඇත්තටම අපි මේ කියන්නේ ද්වේෂය ඇති කරගන්නට හෝ එහෙම නැත්නම් වෛරය ඇති කරගන්නට එහෙම නෙමෙයි. මේක වෙන්න ඕන හරි අවබෝධයකින් කලකිරලා මේ රට ජාතික වශයෙන් එහෙම හැමදෙනාම එකතු වෙලා ජාතික ප්‍රතිපත්තියකට ගමන් කරලා මේ ශාසනය වගේම රජයේ නායකයා කියලා ගත්තොත් මං කියන්නේ බහුතරයක් මේ කටයුතු කරගෙන යන්න දෙන්නේ නැතුව අවුල් සහගත වියවුල් සහගත තත්ත්වයක් උදා කරන්න කියලා. සීමා සහිත පිරිසක් අවංකව ධර්මයේ පිළිපදලා ලැජ්ජ බය ඇතුව යම්කිසි හැඟීමකින් රට වෙනුවෙන් කටයුතු කරන්න තමයි මේ මකට බැසගත්. බහුතරයක් මේකට ඇතුළත ඉඳගෙනම යකඩේ හැදෙන මල යකඩේම කන්නාසේ ඇතුළත ඉඳගෙනම මේක වියවුල් කරනවා නම් අර ධාර්මිකව රට ගැන හිතන ජාතිකත්වයෙන් රට ගැන හිත නැත්නම් මේක කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. එහෙමයි.
මේක හැමදාමත් අපේ රට සිද්ධ වෙලා තියෙන දෙයක්. අපි කතා කරනවා කාලයක් ඊට පස්සේ නිශ්ශබ්දව නිකන් ඉන්නවා. මේක තමයි ඇත්ත. හොඳයි. අපි අසරණ වෙන්නේ අහිංසක ජනතාව. එහෙමයි. අපි තව පොඩ්ඩක් පැත්ත ටිකක් වෙනස් කරනවා දැන්. මේ අපේ ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේදී මතු කරපු කාරණා ඇසුරෙම තමයි අපි මේ කාරණා ගොඩනගන්නේ. අර වහන්සේ අවසානයේදී කිව්වා දැන් අර අදිෂ්ඨානීය පිළිබඳව සිහිපත් කරන තැනදී අනේ දැන් දායිකාවක් ඉන්නවා අනේ යන අසනීප වෙලා යනකොට කියනවා ස්වාමීන් වහන්සේට කියන්න මම අසනීප වෙලා ඉන්නේ. එහෙම මතක් කළා ඔබ වහන්සේ. එතකොට ඒ තුල ඔබ වහන්සේගේ හෘදයේ ඇති වෙන තත්ත්වයේ සංවේදී භාවයේ තුල අදිෂ්ඨාන කරන ආකාරය පිළිබඳව වහන්සේ සිහිපත් කළා. දැන් මේ මෑතකදී ඒකේ අනිත් පැත්ත මට පොඩ්ඩක් කතා කරන්න හිතුණා අපේ හැමදෙරෝනේ. මාත් දන්න අපේ ධර්මදේශනා කරන ස්වාමීන් වහන්සේලවත් දන්න අපේ ශ්‍රාවිකාවක්. එතුමිය බොහොම හිතවත්, අපිටත් හිතවත්, ඒ ස්වාමීන් වහන්සේලාටත් හිතවත්. එතකොට පෞද්ගලිකවත් අඳුරනවා. දැන් එතකොට එතුමිය මාත් එක්ක සිහිපත් කළා බලන්නකො මේ හාමුදුරන්ට මම කෝල් එකක් ගත්තා. මම ඒ බණ අහලා ඒ බණ පිළිබඳව නැත්නම් ධර්මයේ පිළිබඳව පැහැදිලා එහෙම හිටපු කෙනෙක්. ගත්තා ආන්සර් කළේ නෑ. වැඩන්නේ මේ වගේ හාමුදුරුවෝ ආන්සර් කතා කරලා මේ හාමුදුරුවන්ගේ කතා කරන රෙඩිය හොඳයි මේ ඇසුර නැවත මම දැන් එයාගේ බණ අහන්නෙත් නේ මේ පුදුම හාමුදුරුවෝ ඒගොල්ලෝ අපි දැක්ක තැනදී විතරයි මෙහෙම කියලා. ඉතින් මෙතන උන්වහන්සේ මොන හරි වෙන වැඩක හිටියද කොහොමද කියලා අපි දන්නේ නැහැ. අපි එහෙම ප්‍රතිරණ වලට එනවා. මේක හරිද අපේ හාමුදුරුවනේ? මේක වැරදිද? නැත්නම් අපි ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කළ යුත්තේ මොන චේතනාවකින්ද? ඔව් දෙපැත්තෙන්ම ਵਿਚාරශීලීව දැකිය යුතු කාරණාවක් මේක. සමහර කෙනෙකුට අත දෙනතුරු නැගිටින්නට ශාසනයට වාරුව දෙනතුරු දායක දායිකාව බොහෝම අග්‍රයි. කුඩා දේ කළ අය වුණත් අර ලොකු අය ලොකු දේ කළ දේ තරමටම ගණන් අරගෙන ලොකු භක්තියකින් ආදරකින් දායකයෙක් කරේ නැමී සිටිනවා. නමුත් යම් තැනකට පත් වුණාට පස්සේ භික්ෂුව ප්‍රසිද්ධිය පැත්තෙන් වේවා රාජකීය අනුග්‍රහය පැත්තෙන් වේවා යම්කිසි සැලකිය යුතු තැනකට පත් වුණාට පස්සේ අර දායිකාව හිතනවා එදා තිබිච්ච අර එදා සෙනෙහේ අදත් ඇති එදා බැඳීම අදත් ඇති කියලා හිතාගෙන තමයි කතා කරන්නේ. අර භික්ෂුවට හිතෙනවා අපි ඇත්ත කතා කරන්න ඕනේ. අර භික්ෂුවට හිතනවා මේගොල්ලෝ කවුද මං ලොකු මිනිසුත් එක්ක නේ දැන් ඉන්නේ. ලොකු මිනිසුත් එක්ක ඉන්නකොට අර පොඩි එක්කෙනා කතා කළාට දුරකථන ළඟ තියෙනවා. අපෝ මේ මහා කරදරයක්. ඊට වඩා ලොකු මිනිස්සු ඉන්නවා මට කතා කරන්න කියන හැඟීම වගේ එකක් ඇවිල්ලා නම් එතන භික්ෂුව වැරදි. ඇවිල්ලා නම් එහෙමයි. මං හිතන්නේ එහෙම ඇවිල්ලා ඇති කියලා. පුතා කියපු එක තමයි මේ වැදගත් වෙන්නේ. සමහරට කාර්යභාරය වැඩි වෙනකොට, වගකීම් සම්භාරය වැඩි වෙනකොට, කාලේ මද වෙනකොට, දුරකථනෙත් එක්ක එදා පැයක්මාරක් කතා කර හිටපු හාමුදුරුවන්ට අර දායකයා ටෙලිෆෝන් කරනකොටම දන්නවා අප්පා පැයකටවත් තියෙන එකක් නැහැ. ඉතින් වැඩ ගොඩක් තියෙන එක මැද්දේ පැයක් විතර කතා කරගෙන එක්කනාගේ දුරකථනයට ආන්සර් කරන්න ගත්තොත් වැඩ කොච්චර පාඩු වෙනවද? දැන් එයාට හොඳයි මේ පස්සේ කතා කරමු හරි කිව්වොත් එතරම් හිත රිදෙනවා. එතකොට කල්පනා කරන්න ඕන මං වගේ කෙනෙක් දැන් මෙච්චර කාර්යභාරයක් උසුලන භික්ෂුවක් මං උදව් කරපු කෑ ඇත්ත උපකාර කරපු කෑ ඇත්ත. නමුත් මං උන්වහන්සේට නිතර කරදර කරන එක නම් වැරදි කියන එක හිතෙන්න එපාය. දැන් අපට උනත් බොහෝ දායිකාවෝ ඉන්නවා. හරි කරදරයක්. හරි කරච්චලයක්. කොයි වෙලාවෙද මේ දුරකථනයෙන් තියන්න කියලා හිතනවා. මොකද අපි වැඩ ගොඩක දැන් හිර වෙලා ඉන්නේ. අපට අර එදා මුසු කළ හැඟුම් සිතුවිලි එක්ක බොහෝ සාකච්ඡා කරන්න වෙලාව නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දායකෙක් හෝ දායිකාවක් අර විදිහේ නිගමනයකට එන එකත් වැරදි. මට ඔබ වහන්සේගෙන් දැනගන්නටම අවශ්‍ය කාරණාව එතනදී ඒ වගේ තත්වයකදී කුමද්ද හේතුව කියන කාරණාව අදාළ කරගන්න නැතුව ග්‍රාහකයා වන ශ්‍රාවකයා වන දායකයා වන අපි අපේ හිත හදාගන්න ඕන කොහොමද? දැන් මෙතනදී ස්වාමීන් වහන්සේ කෙරෙහි ද්වේෂයක් ඇති කරගන්න. ඇතැම් වෙලාවට ස්වාමීන් වහන්සේගේ බණ අහන එක ධර්මයෙන්ුත් ඒක ධර්මයේ මෙච්චර කල් හොඳයි කියපු ස්වාමීන් වහන්සේගේ ධර්මය අහන එකත් නවත්තනවා. ඒ වගේ තැනකටපත් වීම ඉතින් තමන් කුසලයක් උපදවාගෙන ඒ කුසලයේ උපදවාගත් එක රැක ගන්න නැතුව ඒකට අකුසලයක් එකතු කරනවා. ඒකේ ඇති වෙන පාඩුවර හාමුදුරන්ට නෙමෙයිනේ. තමන්ටමනේ. ඒ නිසා මෙහෙමයි. ඔබ යුතුයකම් කරන්න ඇති. බණ අහන්නත් ඇති. කැප වෙන්නත් ඇති. ඔබ කළ දේ ඔබ ළඟ තිබිච්චාවේ. ඒ හාමුදුරුවොත් එක්ක දැන් වතාවක් දෙවතාවක් ඔබ බැලුවා ඔබේ දුරකථනයට පිළිතුරු දෙන්නේ නැත්තම් ඔබ හිත හදාගෙන ඔබ ඒ ගන්න කාලය බණ පොතක් කියවන්න ගන්නකෝ කාලේ. ඔබ ඒ උන්වහන්සේට ගත කරන කාලය අයින් කරලා උන්වහන්සේත් එක්ක ඔබට මනසින් කතා කරන්න පුළුවන්. උන්වහන්සේගේ බණ අහන එක නවත්තන්න එපා. උන්වහන්සේ දේශනා කරන බුදු බණ. ඒකෙන් ඔබට හිත හදාගන්න බොහෝ දේවල් ලැබෙන්න පුළුවන්. සමහරට ඔබේම ප්‍රශ්නයට ඔබට පිළිතුරක් ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා අහිතක් හිතාගෙන පවුරස් කරගන්නට වඩා හොඳයි තමන්ගේ පැත්තේ
හිත පිහිටුවාගෙන මම පාපලාමක ධර්මයක් සිද්ධ කරගන්නේ නෑ මේ මෙවැනි මට කලකදී හොඳ වෙච්ච එක්කෙනා දැන් කලකදී වහ වෙන්න බෑ. මට එහෙම වහ කරගන්නත් බෑ. මම වහ කරගන්න ඕනෙත් නෑ. ඒ තුලින් වහ කැවෙන්නේ මටමයි. තට්ටුමාරු ක්‍රමයට ආපු දේශපාලනය ගැන කතා කළේ ඕකම තමයි. ඒකම තමයි. ඒකම තමයි. හොඳයි මං හිතන්නේ මම මේ පෞද්ගලිකව මේ කාරණාව අහන්නටත් හේතු වුණේ දැන් බොහෝ වෙලාවට අපි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා මෙරට කීර්තිමත් දේශකයන්න් වහන්සේලා සමීපව ඇසුරු කරන කෙනෙක් විදිහට මම දකින උන්වහන්සේලාගේ තියෙන කාර්යබහුලත්වය. ඇතැම් වෙලාවට ඒක දැන් අපි නොපෙනෙන කෙනෙකුට නොදැනෙන කෙනෙකුට එහෙම හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ බණක් කියන ඉතින් රැට ඇවිල්ලා ඒ හැරුණාම අනිත් කාලේ සම්පූර්ණයෙන්ම නිදහසේ ඉන්නේ පැත්තකටලා උන්වහන්සේ වැඩ ඉන්නවායි කියලා හිතනවා. ඒ වගේ තැනකදී Taman කරන්නා වූ කටයුත්ත තුළ Tamanම අපහදවාගෙන හිත ඒ තුලින් අකුසලිනුත් රැස් කරගෙන, ද්වේෂයත් ඇති කරගෙන, වෛරයත් ඇති කරගෙන, ධර්මයත් එක්කත් ගැටෙමින් කටයුතු කිරීම තුළ කොතරම් Tamanට හානියක් වෙනවාද කියන සිතුවිල්ලේ තමයි ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් විමසුවේ. ඔව් දැන් උදාහරණයකට හිතන්න දැන් මේ ධර්ම දේශනාව පටිගත වෙන වෙලාව. දැන් මේක පටිගත වෙන අතරේදී කවුරු හරි ඇවිල්ලා ඉන්නවා කියලා හිතමු පුරාණ මට හුඟක් උදව් උපකාර කරපු දායකයෙක්. එහෙමයි. ඉස්සරහම 6ට විතරම රෑ 10 11 වෙනකන් සාකච්ඡා කරනවා. ජීවිත ප්‍රශ්නයි ධර්මයයි. දැන් මම මේ පටිගත කිරීම ඉවර වුවාම සම්බුද්ධ පූජාවට වාඩි වෙන්න ඕනේ. ඒක ඉවර වුණාම පාංශුකූල අවස්ථාවකට සහභාගී වෙන්න ඕනේ. ඒක ඉවර වුණාම මගේ ප්‍රතිකර්ම වලට යන්න ඕනේ. දැන් මං කාලේ හරියට පිරිමහගෙන කළමනාකරණය කරගෙන ඉන්න කෙනෙක්. එහෙමයි. එතකොට මං එළියට බහිනකොට කොහමද මේ බුද්ධ පූජාවට යන්නයි එහෙනම් බුද්ධ පූජාවට යන් කියලා ඒක ඉවරුණා දානවල මම පාංශුකූල කරන්න තියෙනවා කියලා කිව්වොත් අර දායකයා අහිංසකව බලා ඉන්නවා. මගේ හිත රිදෙනවා, මගේ හිත පෑරෙනවා, මගේ හිතේ හිත සාක්ෂි දරනවා අනේ මට ටිකක් වෙලා කතා කරන්න තිබ්බනම් කියලා. අපට පුළුවන් නේද සාමාන්‍යයෙන් අනේ මේ වෙලාවේ කතා කරන්න වෙලාවක් නැහැ. අපි පස්සේ වෙලාව කතා කරමු කියලා හිත හදලා යන්න. අර දායකයාටත් පුළුවන් අම්මා එයාගේ දැන් තියෙන ආඩම්බරේ කියලා හිතුවොත් කොච්චර පාපයක්ද කියලා බලන්න. ඒක තමයි. දැන් මේ පටිගත කිරීම ආරම්භ කරන්න කලින් අපේ හාමුදුරුවෝ ගිහිල්ලා දුරකථනය ඔෆ් කරලා ආවා. දැන් ඔය අතරතුර ගන්න කෙනෙක් හිතුවොත් එහෙම අනේ බලන්න දැන් උන්වහන්සේගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ, ආන්සර් කරන්නේත් නැහැ එහෙම කියලා. ඉතින් වැරදි තැනක ඔබ එතකොට ඉන්න පුළුවන්. ඒ නිසා ඒක වැරදි තැන අපි අතහරිමුකෝ. ඒක වෙනම කතාවක්. ඒ තුලින් ඔබගේ හිතේ ඇතිවෙන ලාමක අකුසල ධර්මයන් ඉස්මතු වුණොත් එහෙම ඔබටම ඒක හානි වෙන්නේ. ඒ නිසා අපි හැම විටම අපේ හාමුදුරුවෝ අද දේශනාවේදී පුන කියපු හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්ත හඳුනා ගන්නට කටයුතු කරමු. අද වැඩසටහන නිමා කරන්න කාලය එළඹිලා තිබෙන්නේ. අපි හාමුදුරනේ අපි පුණ්‍යානුමෝදනා වෙතට යමු. සදහවත් වාසනාවන්ත පින්වත්නි, අදත් අපේ ශාසනික කාර්යභාරය වෙනුවෙන් පින්නැති ඔබ මේ වෙනතුරු සපයා තිබෙන දායකත්වය ඊට සිටින සිහිපත් කරමින් පින් දෙනවා. පරණ පුතා සිහිපත් කළා වාගේ අපි ඉදිරි දිනකදී නිශ්චිත වශයෙන් මේ පූජා භූමියේ කටින මහා පින්කම සිදුවන ආකාරය පිළිබඳව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් එතෙක් අපේ කටින මහා පින්කමට මෙවර එක් දායකයෙක් දායිකාවක් යොමු කරගන්නට හැකියාව නැති නිසා ඔබට ආරාධනා කළාම බොහෝ දෙනෙක් ටික හෝ දායක වෙන්නට, සමහර කෙනෙක් සමහර තරමකට පිරිමහින ප්‍රමාණයෙන් දායක වෙන්නට යොමු වුණා. ඒ පින්නතුල්ලාගේ සියලු ඒ බාරගත්ත බරපැන් මේ සිවුරු පිරිකරාදී සකස් කරන්නට තිබෙන නිසා, කටින පින්කමේ සංවිධාන කටයුතු ගැන හිතන්නට තිබෙන නිසා ඒ සියල්ල පූජා කොට අවසන් කරන්නට කියලා විශේෂයෙන් ආරාධනා කරනවා. සුපුරුදු ලෙස නොවැම්බර් මාසේ 4 වෙනිදා අපි පින්කම සිදු වෙන ආකාරය ඉදිරියේදී සිහිපත් කරනවා. තව බොහොම ටික දිනයි තියෙන්නේ. නිසා පින්වත් ඔබත් මේ පූජා භූමියේ පින්කම වෙනුත් යොහුසුළු වෙන්නට කියලා ආරාධනා කරමින් අපට පින් අනුමෝදන් කරන්නට බොහෝ දෙනෙක් සමහරට ෆුල් ස්කැප් එකක් තරම් අරමුණු ලියලා එවනවා. ඉතින් අපට ලැබෙන කාලය ඉතා සීමා සහිතයි. ඒ නිසා වචන බොහොම සීමිත සංඛ්‍යාවකින් ඔබට පින් අනුමෝදන් කරනවා. ඒ ගැන අමුත්තක් හිතන්න එපා. අද දවසේ RMP රත්නායක මහත්මයා, නිල්බිනි අධිකාරී මහත්මිය, දියණිය පුතණුවන්ගේ දායකත්වයෙන් රුපියල් 50000ක බරපැනක් පූජා කරමින් එම දෙපළගේ යුග දෙවියට 25 වසරක් පිරීම නිමිති කරගෙන 10 වෙනි මාසේ 10 වෙනිදාට මේ කුසල් බලය ආශිර්වාද ආනුභාව සම්පන්න පුණ්‍ය අනුමෝදනාවක් වශයෙන් ලබන්නට බලාපොරොත්තු වෙනවා. ආශිර්වාදයක් වශයෙන් ආදරණීය දෙමව්පියන් ඇතුළු මියගේ ශිළු ඥාතීන්ට පින් අනුමෝදන් කර තිබෙනවා. පොදුවේ හැම දිනකටම යහපත සපත ප්‍රාර්ථනා කරලා තිබෙනවා. මීට පෙරත් ත්‍රිපිටක පොත් වහන්සේලා හා ගිලන් සම්බුදු මැදුර ආදී දේවල් සඳහා රුපියල් ලක්ෂයක පූජාවක් සිදු කළ බවත් විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඒ පද්මා රාජපක්ෂ මහත්මිය දරුවන් සොයුරියන් ඇතුළු සම්බුදු පිරිස එකතුව වලව්වත් මිහින්තලේ පාර අනුරාධපුරයේ සිට රුපියල් ලක්ෂයක බරපැනක් යොමු කරමින් වස් කාලයේ තුල දානමාන කටයුතු වගේම සෑමලුවට ප්‍රතිකාර ආදී සඳහා ඒ බරපැන යොමු කරන්නට කියා තිබෙනවා. ඒගොම අභාවයට පත් රාජපක්ෂ පියාණන්ට රණතුංග මෑණියන්ට ස්වාම පුරුෂයා වන සෙනවිරත්න මහත්මයාට දෙපාර්ශ්වීයගේ සියලු ඥාතීන්ට පින් දෙන්නට සුජීවත් සියලු දරුමුණු පුරන් ඇතුළු කුල වංශයේ හැම දිනකටම සෙත ස්වාදිෂ්ඨාන කරන්නට ප්‍රාර්ථනා කර තිබෙනවා. නන්දා දිසානායක මහත්මිය මැල්ද පෙදෙස නුගේගොඩ සිට රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් 10 වෙනි මාසේ 9 වෙනි දිනට 24 වෙනි ධර්ම දිනයේ සමරන භක්ති නවෝද්‍යා දියණියට
විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින ඇයට ආශිර්වාද කරන්නට මියගේ දෙමව්පියන්ටත් ගුණසේන සොයුර ඇතුළු සියලු ඥාතීන්ටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඩී.එම්. මල්කාන්ති දිසානායක මහත්මිය මදුශංක කඩේබාරේ ඕපාත අලව්ව සිට 71 වෙනි ජන්මදිනයේ ආදරණීය මෑණියන්ගේ 2021 9 මාස 28 වෙනිදාට යෙදීම මූලික කරගෙන විශේෂ ආධාරයක් පූජා කොට තිබෙනවා. ඒ වගේම අභාවයටපත් පොඩිමැණිකේ කිරි අම්මා පීටර් මාමා ආදරණීය ස්වාම පුරුෂයා වන ජයසූරිය මහත්මයාට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත් පවුලේ හැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පූජනීය සියලු ස්වාමින්දයන් වහන්සේලාටත් සෙත් ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඒ වගේම ආර්.එම්. ඒකනායක පින්වත් මෑණියන් ජන ක්‍රාෆ්ට් පලාපත්වල මාතලේ සිට රුපියල් 40000ක බර පැනක් කරමින් විශ්‍රාමික පොලිස් නිලධාරී WMB කැටවල මහත්මයාගේ ඔක්තෝබර් 2 වෙනිදාට යෙදී තිබුණ 21 වෙනි ගුණ සැමරුම සිහිපත් කරමින් ආදරණීය ස්වාමි දිනය වන ඒකනායක මෑණියන් මියගේ දෙමව්පියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් සියලු දූ දරුවන් මුණුපුරු මිනිපිරියන් ඇතුළු හැමදෙනාටමත් අපටත් ආශිර්වාද කරමින් නිවන් අවබෝධය ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඔකෙම ඩී ලතා උදේශනී පින්වත් මහත්මිය අංක 7 කෙත්සිරිගම වම්මිවුර ලුණුගම් වෙහෙරේ සිට රුපියල් 25000ක බර පැනක් පූජා කරමින් අභාවයටපත් සරත් දයාබර ස්වයං පුරුෂයාටත් පී.ඒ. සෝම්පාල පියාණන්ටත් එමලි හාමි මෑණියන් ඇතුළු මියගේ ඥාති හැමටත් හාතාගල රජමහා විහාරයේ විහාරාධිපති වැඩ විසූ පල්ලේගම දිනරතන නායක ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කර තිබෙනවා. රෝගාතුර සිට ප්‍රේමදාස පියාණන්ට ලැන්සිනා මවට නිරෝගී සුව ප්‍රාර්ථනා කර තිබෙන වරුණිහා දනංජයන දිනවරුන්ගේ අධ්‍යාපන කොට සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කර තියෙනවා. අසන් ප්‍රනාන්දු මහත්මයා මීගමේ සිට රුපියල් 55000ක පරපරම් කරමින් ගුවන් හමුදාවේ සේවය නියමිත අවිෂ්ක පුතුගේ ජන්මදිනයට ආශිර්වාද කරන්නට බොහෝ දිනක සිට වාර්ෂිකව සිද්ධ කරන පින්කමක් වශයෙන් ආධාර කොට තිබෙනවා. ප්‍රාර්ථනා කොට තිබෙනවා. සකල ප්‍රාර්ථනාවන් හැම දෙනාගේම සමෘද්ධ වේවා. අභාවපත් වූ සියල්ලෝ මේ පින් අනුමෝදන් වූ සුවපත් වෙත්වා. සුජීවත් හැම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, අමා නිවනින් නිවෙන වාසනාවන්තයෝ වන්නට මේ පින්කම පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව පුණ්‍යානුමෝදනාවත් සමගින් අපි අද වැඩසටහනින් සමුගන්න මොහොතේ ඔබට දුරකථන අංක සිහිපත් කරන්නම් මේ විහාරස්ථානයේ ඔබ ලියා ගන්න 071 14 222 844 071 222 844 ඒ වගේම 033 22 24 384 033 22 24 384 070 13 14 625 අංකයත් විවෘතව තිබෙන ඒ සඳහා ආරාධනාවක් කරමින් අපි අද දවසේ වැඩසටහන වෙනුවෙන් වැඩම අවදාළ පූජනීය වන්දනීය අපේ නායක හාමුදුරුවෝ කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනින් මෙත් පාමුලෙන් සමුගන්නෝ රාත්‍රී 7ට සිටින තසපුවෙන් හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.